අයිබෝන් දුවේ පුතේ අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න පටන් ගන්නවා කුලක කියන පාඩම. එතකොට පුතේ කුලක කියන පාඩම අපි 6-7 වසරවල ඉඳලම මේක ඉගෙනගෙන තියෙනවා. ඒ හින්දා මම පෙර වසරවන් වල අපි කුලක පාඩම යටතේ ඉගෙන ගත්ත දේවලුත් මතක් කරලා දීලා මේ වසරේ අපිට කුලක පාඩමේ ඉගෙන ගන්න තියෙන මොනවද කියලා අපි බලමු. මොකද එහෙම වුණොත් ඔයාලට කුලක පාඩම ලේසි වෙයි කියලා මම හිතනවා. මොකද දැන් පෙර වසරවල වල අපි ඉගෙන ගත්ත දේවල් ගොඩක් දුරට අමතක වෙලා ඇති කියලාත් මම හිතනවා. මතක තියෙන ළමයිනුත් ඇති. එහෙම ඉන්නවා නම් ගොඩක් හොඳයි. හරි. එහෙනම් පුතේ මාතෘකාව අපි ලියාගමු කුලක කියලා. ලියන්න මාතෘකාව කුලක. අනුමාතෘකාවක් ලියාගන්න කුලක හැඳින්වීම. අනුමාතෘකාවක් ලියන්න කුලක හැඳින්වීම. අනුමාතෘකාව කුලක හැඳින්වීම. හරි. අපි කතා කරමු පුතේ ඉස්සලා කුලකයක් කියන්නේ මොකක්ද කියන එක. මොකද මේක ගණන් හදනවට වඩා පොඩ්ඩක් මතක තියාගන්නත් තියෙනවා. අවබෝධ කරගන්න තියෙන ප්‍රායෝගික පාඩමක් තමයි මේ කුලක කියලා කියන්නේ. ඒ හින්දා අපි ඉස්සලා පොඩ්ඩක් කතා කරමු කුලක කියන්නේ මොනවද කියලා. ඔයාලට කුලකයක් කියන්නේ මොකක්ද කියන එක මතකයි නම් අන්නේ මතක තියෙන දේත් මතක් කරගන්න. ඊට පස්සේ බලමු මම ඔයාලට කුලකයක් කියන දේ හරියටම අර්ථ දැක්වීම කියලා දුන්නාම ඔයාලගේ මතකයේ තිබ්බ දේ නිවැරදිද? එහෙම නැත්නම් මොනවද තව එකතු වෙන්න තිබ්බ අඩුපාඩු තැන් කියලා ඔයාලට හදාගන්න පුළුවන්. එහෙමනම් පුතේ කුලකයක් කියන වචනේ ගත්තාම මේ වචනේ පොඩ්ඩක් අමුතු වුණාට මේකෙන් කියවෙන්නේ අපි සලකනු ලබන සමූහයකින්. එහෙනම් මම මේ ඕනෑම උදාහරණයකට පොදු වෙන්න කියන්නේ අපි සලකනු ලබන සමූහයකින් විශේෂ ලක්ෂණ සහිත කීප දෙනෙක් අපි තෝරගන්නවා නම් අන්නේ තෝරගත්ත පිරිසට අපි කියනවා කුලකයක්. එහෙම නැත්නම් කුලයක් කියලා. එහෙනම් පුතේ උදාහරණයක් විදිහට අපි ගත්තොත් පාසලක සිටින සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් අපි සලකනවා සමූහය විදිහට. හිතන්නකෝ. දැන් ඔයාලා හිතන්න පුරුදු වෙන්න. හිතන්න එහෙනම් තමන්ගේ ඉස්කෝලේ මේකේ මිශ්‍ර පාසලක් කියලා අපි හිතමු. මේ මිශ්‍ර පාසලේ ඉන්න සිසුයන් සියලුම දෙනා අපි සමූහයක් විදිහට සලකනවා. එක සමූහයක්. එතකොට පාසල කියන සමූහය. පැහැදිලි නේද පුතේ? එතකොට මෙන්න මේ පාසල කියන සමූහයේ විශේෂ ලක්ෂණ අනුව අපිට කණ්ඩායමක් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් නම් ඇත්තටම පාසල කියන සමූහය ගත්තාම එක කුලකයක් නෙමෙයි කුලක ගොඩක් අපිට අර්ථ දක්වන්න පුළුවන්. මොකද විවිධ හැකියාවන් තියෙන විවිධ මට්ටමේ ළමයි ඉන්නවා මේ පාසලක් කියන සමූහය තුල. එහෙනම් පුතේ අපි එක උදාහරණයකට හිතමු මෙන්න මෙහෙම දෙයක්. මේක සරලම අවස්ථාව. මිශ්‍ර පාසලක් ගත්තාම ඒ පාසලේ ඉන්න සිසුවියන් තමයි අපේ මේ සමූහය කියන කට්ටිය. එහෙමනම් පුතේ මේ සමූහයේ පොදු ලක්ෂණ අනුව අපිට පිරිමි ළමයි ටික වෙන් කරගන්න පුළුවන්. මොකද්ද පුතේ පොදු ලක්ෂණ? දැන් බාහිර පෙනුමෙන් අපිට කියන්න පුළුවන් එයාලා කලිසම් කමිස අඳින්නේ. දැන් අපේ පාසල් වල ලංකාවේ රජයේ පාසල් වල මම හිතන්නේ මේ කලිසම් ෂර්ට් අඳින ගැහැණු ළමයි ඉන්නවා කියලා. එහෙමනම් අපිට දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන් පුතේ පිරිමි ළමයා කවුද කියලා. එහෙමනම් බලන්නකො විශේෂ ලක්ෂණය තමයි පිරිමි ළමයෙකු වීම. එහෙමනම් අපේ සමූහය මිශ්‍ර පාසලේ ඉන්න සියලුම දරුවෝ හැබැයි ඒ දරුවන්ගේ විශේෂ ලක්ෂණයක් තිබ්බා පිරිමි කියන එක. එහෙමනම් පිරිමි ළමයි ටික අපිට වෙනම කුලකයක් විදිහට එළියට ගන්න පුළුවන්. ඕක එක අවස්ථාවක්. එහෙමනම් පුතේ තව අවස්ථාවක් අපි හිතුවොත් මේක වෙන අවස්ථාවක්. හැබැයි මං පාසල කියන සමූහයම තමා ගන්නෙ. එහෙමනම් පාසල කියන සමූහයේ හිතන්න දැන් තමන්ගේ පාසල ගැන අපි කියනවා 2007 වර්ෂයේ උපත ලැබූ සිසුන්. එහෙමනම් 2007 වර්ෂයේ උපත ලැබූ සිසුන් ටික අපිට වෙනම කණ්ඩායමක් විදිහට එළියට ගන්න පුළුවන්. එහෙම 2007 වර්ෂයේ උපත ලැබූ ශිෂ්‍යයෝ ටික අපි මේ පාසලෙන් තෝරාගෙන වෙනම සමූහයක් විදිහට හදා ගන්නවා. එහෙනම් අන්නේ සමූහයට, ඒ කියන්නේ වෙනම කණ්ඩායමක් විදිහට අර මුළු සමූහයම අපේ පාසල. එහෙමනම් ඒ සමූහයෙන් අපි කොටසක් වෙන් කරගත්තා 2007 උපත ලැබූ දරුවන් කියලා. එතකොට
මේකෙදි ගැහණු පිරිමි ප්‍රශ්නයක් නැහැ. 2007 නම් උපන්දිනේ තියෙන්නේ. එයා අන්න අර කුලකයට අයිති වෙනවා. එහෙමනම් පුතේ මේ සමූහයේ හිටියා තව 2005 2006 2008 2009 2010 වගේ ළමයි. එහෙමනම් ඒ කට්ටිය සමූහයට අයිති මේ සමූහයේ හිටියට අපේ අර 2007 ඉපදිච්ච ළමයි කුලකයට යාලා අයිති වෙන්නේ නැහැ. පැහැදිලිද? ඔන්න අපි උදාහරණ දෙකකින් මේ කුලකයක් කියන්නේ මොකක්ද කියන එක පොඩ්ඩක් ඔලුවට දාගත්තා. එහෙනම් අපි තව උදාහරණයක් හිතලා බලමු. අපි ඒකට මෙන්න මෙහෙම උදාහරණයක් ගමු පුතේ. අපි ගන්නවා දැන් අපි කලින් උදාහරණේ පිරිසක් ගත්තනේ. එහෙමනම් දැන් අපි ඊළඟ අවස්ථාවේ ගන්නවා වාහන සමූහයක්. එහෙමනම් අපි හිතමු පුතේ අපිට වාහනයක් මිලදී ගන්න ඕන වෙනවා. ඒ වාහනය දැන් අපි තීරණය කරලා තියෙන්නේ මොකද්ද ගන්න කියලා. අපි වාහනයක් බලන්න යනවා මේ වාහන 50ක් විතර තියෙන ලොකු සේල් එකකට. වාහන විකුණන්න තියෙන සේල් එකකට අපි යනවා. එහෙමනම් මේ සේල් එක ඇතුලේ තියෙන වාහන 50 අපිට සලකන්න පුළුවන් සමූහයක් කියලා. සමූහයක් කියලා සලකන්න පුළුවන්. හැබැයි පුතේ අපිට ඕන වෙලා තියෙන සුදු පාට කාර් එකක්. සුදු පාට කාර් එකක්. එහෙනම් අපේ අවශ්‍යතාවය මොකද්ද? සුදු පාට වෙන්න ඕනේ, ඒක කාර් එකක් වෙන්න ඕනේ. හැබැයි මේ සේල් එකේ කාර්, වෑන්, ලොරි ඒ කියන හැම වාහනයක්ම තියෙනවා කියලා අපි හිතමු. එහෙමනම් මේ වාහන 50 කියන සමූහයෙන් අපි ඉස්සරෝම වෙන් කර ගන්න ඕනේ මොනවද? සුදු පාට කාර් ටික. එහෙනම් අන්න සුදු පාට කාර් අපි හිතමු මේ වාහන සමූහය ඇතුලේ සුදු පාට කාර් 8ක් තිබුණා. එහෙනම් අන්නේ 8 අපිට වෙන් කරලා කුලකයක් විදිහට කියන්න පුළුවන්. මොකක්ද එහෙනම් ඒ කුලකය? මේ වාහන සේල් එකේ තිබුණු සුදු පාට කාර් රථ තමයි අපි කුලකයක් විදිහට හැඳින්වෙන්නේ. ඊළඟට අපි තව උදාහරණයක් හිතුවොත් පුතේ අපි සත්තු අත්තකට යනවා. දැන් මේවා මේ අපි දන්න දේවල්නේ. එහෙනම් අපි සත්තු අත්තකට යනවා. ඒ සත්තු අත්තට ගියාම පුතේ මේ සත්තු අත්තට ඇතුල් වෙන තැන ඉඳලා සත්තු අත්ත පුරාම ඉන්න සතුන් ටික අපි හිතනවා ජීවීන් සමූහයක්. ඒ කියන්නේ සත්තු සමූහයක් කියලා අපි හිතනවා. එතකොට මේ සමූහය අතරින් අපි කුලකයක් වෙන් කරගන්නවා සිව්පා සතුන් කියලා. එහෙමනම් පුතේ සිව්පා සතුන් කියපුවාම මේ සත්තු අත් ඇතුලේ ඉන්න කකුල් 4ක් තියෙන සත්තු ටික විතරක් ඒ ගොඩට යනවා. ඒ කුලකයට යනවා නේ. අර වෙන් කරගන්න ගොඩට තමයි අපි කියන්නේ කුලය. එහෙම නැත්නම් කුලකය. පැහැදිලි නේද? එහෙනම් ඔන්න ඔය විදිහට අපිට කුලකයක් අර්ථ දක්වන්න පුළුවන්. දැන් අපේ අනුමාත්‍රකාව අපි කුලකයක් හැඳින්වීම කියලා ලියුවේ. එහෙනම් පුතේ යටින් ලියන්න මෙන්න මෙහෙම. සලකනු ලබන සමූහයකින් පොදු වූ විශේෂ ලක්ෂණයක් හෝ ලක්ෂණ කිහිපයක්. පුතේ එක ලක්ෂණයක් වෙන්නත් පුළුවන්, ලක්ෂණ කිහිපයක් වෙන්නත් පුළුවන්. මම ඒක පස්සේ කියන්නම් උදාහරණයකින්. පොදු වූ ලක්ෂණයක් හෝ ලක්ෂණ කිහිපයක් මගින් වෙන් කරගනු ලබන කණ්ඩායම, එහෙම නැත්නම් වෙන් කරගනු ලබන කොටස කුලකයක් ලෙස හඳුන්වයි. එහෙනම් පුතේ සමූහයක් ඉන්නවා, පොදු ලක්ෂණ එකක් වෙන්නත් පුළුවන්. දැන් පුතේ අපි අර ඉස්කෝලේ ගත්තාම ඒකේ 2007 ඉපදිච්ච ළමයි එච්චරයි. ආයි වෙන කිසිම ලක්ෂණයක් ඕනේ නැහැ. 2007 නම් උපන්දිනේ තියෙන එච්චරයි. අන්න එක ලක්ෂණයක්, එක පොදු ලක්ෂණයක්. එහෙම නැත්නම් පොදු ලක්ෂණ කිහිපයක්. මම කියවා පොදු ලක්ෂණ එකක් හෝ කිහිපයක් කියලා. පුතේ ලක්ෂණ කිහිපයක් කියපුවම මෙහෙම හිතන්න. මම අර වාහන සේල්ලයක් ගැන කියවනේ. ඒකෙදි අපිට පොදු ලක්ෂණ දෙකක් අපි බැලුවානේ. මොකද්ද? සුදු පාට වෙන්න ඕනේ, කාර් එකක් වෙන්නත් ඕනේ. එහෙනම් එතනදී අපි පොදු ලක්ෂණ දෙකක් සැලකුවා. එහෙනම් අන්න ඒකයි මම කිව්වේ පොදු වූ ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇසුරෙන් අපි වෙන් කරගනු ලබන කණ්ඩායමට කියනවා කුලකයක් කියලා. එහෙනම් පුතේ අපි උදාහරණ කිහිපයක් ලියමු. ලියන්න උදාහරණ කියලා. උදාහරණ කිහිපයක් ලියන්න. ශ්‍රී ලංකාවේ ඇති
දිස්ත්‍රික්ක. ශ්‍රී ලංකාවේ ඇති දිස්ත්‍රික්ක. හරි. මොකද්ද පුතේ සමූහය? ඉතින් ගොඩක් ಜಾති තියෙනවා. පළාත් තියෙනවා, දිස්ත්‍රික්ක තියෙනවා, නගර තියෙනවා, ගම් තියෙනවා නේද? අන්න ඒ වගේන් අපි දිස්ත්‍රික්ක ටික විතරක් වෙන් කරගන්නවා. එහෙනම් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කියන කුලකය. හරි. ඊළඟ උදාහරණය 1ත් 50ත් අතර සංඛ්‍යාවලින් 6න් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා. 6න් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා. හරි. පැහැදිලි නේද පුතේ? ඒකත් කුලකයක්නේ. අපි සමූහයේ විදිහට 1ත් 50ත් අතර සංඛ්‍යා ටික සලකනවා. හැබැයි 1ත් 50ත් අතර සංඛ්‍යා සමූහයේ 6න් ඉතිරි නැතිව බෙදෙන ඒවා තමයි මේ කුලකයට අපි වෙන් කරගන්නේ. හරිනේ? හා. ඊළඟට තව උදාහරණයක් අපි ලියමු. තව එකක්. පාසලක සිටින සිසුන්ගෙන් උස සෙන්ටිමීටර 140ට වඩා වැඩි සිසුන් කුලකය. එහෙමනම් පුතේ අපි ඉස්කෝලේ ළමයින්ගේ උසම අයින්නවා සෙන්ටිමීටර 140ට වැඩිය උසයි නම් අර කුලකයට අපි වෙන් කරනවා යාළුවා. පැහැදිලි නේද? හරි. හැබැයි මෙන්න මෙහෙම මම කිව්වොත් පැහැදිලිව කුලකයක් අර්ථ දැක්වෙන්නේ නැහැ. දැන් ඔය අන්තිම උදාහරණේ හිතන්න මම කිව්වා සෙන්ටිමීටර 140ට වඩා උස ළමයි කියලා. හැබැයි මම කියනවා පාසලේ ඉන්න උස ළමයි කියලා. අන්න එතනදි පුතේ හරියට අර්ථ දැක්වීමක් වෙලා නැහැ. හේතුව මොකද්ද? පොදු ලක්ෂණය ගැන පැහැදිලි කිරීමක් නැහැ හරියට නේද? මොකද අපිට කියන්නේ දැන් එතනදි කියන්නේ උස ළමයි කියලා. ඉතින් පුතේ හැමෝටම මොකක් හරි උසක් තියෙනවනේ නේද? හිතන්නකෝ සෙන්ටිමීටර 125 ළමයාටත් 125ක උසක් තියෙනවා. සෙන්ටිමීටර 80ක විතර ළමයෙක් ඉන්නවා කියලා හිතමු අපි. ඉතින් එයාටත් සෙන්ටිමීටර 80ක් කියලා උසක් තියෙනවනේ. තව සෙන්ටිමීටර 160ක විතර ළමයෙක් ඉන්නවා. ඉතින් එයාටත් උසක් තියෙනවා. එහෙනම් පුතේ පාසලක සිටින උස ළමුන් කියපුවාම එතන පැහැදිලිව අර්ථ දැක්විලා නැහැ. පැහැදිලි නීතියක් නැහැ. එහෙනම් ඒ වගේ දේවල් කුලක නෙමෙයි. හැබැයි උස සෙන්ටිමීටර 140ට වඩා වැඩි ළමුන් කියපුවාම අන්න පැහැදිලි. සීමාව පැහැදිලි. එහෙනම් සෙන්ටිමීටර 140ට වැඩි නම් විතරක් කුලකයට අයිති වෙනවා. හරි. එහෙමනම් අන්න ඒ විදිහට කුලකයක් අර්ථ නොදැක්වෙන අවස්ථා කිහිපයකුත් මම මෙතනදී කියන්නම්. තව දෙයක් තමයි පුතේ තව එකක් තමයි ශ්‍රී ලංකාවේ සිටින ලස්සන මිනිස්සු. කොහොමද අපි ලස්සන බේරන්නේ? නේද? කොහොමද අපි ලස්සන කට්ටිය තෝරගන්නේ? නෑනේ පොදු ලක්ෂණයක් කිසිම නෑ නේද පුතේ? හේතුව තමයි ලස්සන කියන දේත් කෙනෙකුට සාපේක්ෂ වෙන්න පුළුවන්. එහෙනම් මට ලස්සන කෙනා ඔයාට කැත වෙන්න පුළුවන්. ඔයාට ලස්සනට පේන කෙනා මට කැත වෙන්න පුළුවන්. එහෙනම් අපි කිව්වොත් ශ්‍රී ලංකාවේ වෙසෙන ලස්සන මිනිස්සු කුලකය කියලා එහෙම කුලකයකුත් මේකේ තියෙන්න බෑ. මොකද ඒකේ හරිය අර්ථ දැක්වීමක් නැහැ. ඊළඟට අපි කියනවා ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ ගායකයෝ. එතනත් එහෙම කියන්න බෑනේ. ඉතින් එයා සින්දුවක් කියනවා නම් අපිට ගායකයෙක් කියන්න පුළුවන්. අනික අපිට නොපෙනෙන දක්ෂතා එයාට තියෙන්නත් පුළුවන්. මම ආස නැති වෙන්නත් පුළුවන් එයාට. ඔයාලා එයාට ආස වෙන්නත් පුළුවන්. එතකොට ඔයාලට එයා දක්ෂ ගායකයෙක්. හැබැයි මට දක්ෂ නැති ගායකයෙක්. පැහැදිලි නේද? එහෙනම් ඒ වගේ ඒවා කුලක වෙන්නේ නැහැ. පැහැදිලි අර්ථ දැක්වීමක් නැති අවස්ථා. හරි? එහෙනම් අපි ඔන්න කුලක තුනකට උදාහරණත් ලියලා තියෙනවා. ඊළඟට පුතේ අපිට තියෙනවා මේ කුලකයක් වෙන කෙනෙක් කොහොමද නිරූපණය කරන්නේ? කොහොමද ලියලා පෙන්වන්නේ කියන එක. අපි කුලකයක් නිරූපණය කරන්න පුළුවන් අවස්ථා 4ක් ඉගෙන ගන්නවා. ඒ තමා කුලකයකට අයිති අවයව ටික අපිට සංගල වරහණක් ඇතුළේ ලියන්න පුළුවන්. ඒත් එක්කම කුලකයේ වචනයෙන් විස්තර කරලා සංගල වරහණක් ඇතුළේ ලියන්න පුළුවන්. ඒත් එක්කම වෙන් රූප සටහනකට අවයව ටික දාලා අපිට කුලකයක් නිරූපණය කරන්න පුළුවන්. තවත් එක ක්‍රමයක් අපි ඉගෙන ගන්නවා. ඒ තමා කුලක ජනන ස්වරූපය කියන ආකාරය. එහෙමනම් පුතේ අපි කුලක දැන් හඳුනාගත්තා. එහෙනම් මේ කරන්න හදන්නේ කුලකයක් නිරූපණය කිරීම. කුලකයක් ලියලා දක්වන විදිහ අපි ඉගෙන ගන්න හදන්නේ. එන අනුමාත්‍රකාවක් ලියන්න. කුලකයක් ලියා දැක්වීම. කුලකයක් ලියා දැක්වීම.
වරහන් ඇතුලේ ඕනනම් නිරූපණය කිරීම කියලාත් ලියා ගන්න. කුලකයක් ලියලා පෙන්නන විදිහ අපි මේ කියන්නේ. එහෙමනම් පුතේ මෙන්න මේ කුලකයක් නිරූපණය කරන්න පුළුවන් අවස්ථා හතරම අපි එක උදාහරණයක් භාවිතයෙන් ලියලා බලමු කොහොමද ලියන්නේ කියලා. නැත්නම් මොකද අපිට උදාහරණ හතරක් ලියන්න වෙනවනේ මෙන්න මේ අවස්ථා හතරට. එහෙනම් මම මුලින් උදාහරණයක් දෙන්නම්. දීලා ඒක අපි ඔය කියන නිරූපණය කරන්න පුළුවන් අවස්ථා හතරට ලියලා බලමු කොහොමද ලියන්න පුළුවන් කියලා. එහෙනම් උදාහරණයක් ලියා ගන්න පුතේ මෙන්න මෙහෙම. 1ත් 20ත් අතර ඇති 3 ගුණාකාර කුලකය මම මෙතෙන්ට තව පොඩි දෙයක් එකතු කරනවා. දැන් පුතේ මේ ගානින්ම මම ඒ කියලා දෙන්න හදන්නේ. අපිට කුලකයක් නම් කරන්න කියලා කිව්වොත් ඒ කුලකේ නම් කරන්නේ අපි ඉංග්‍රීසි හොඩියේ කැපිටල් ලකුරකින්. එහෙමනම් මම මෙන්න මේ කියන කුලකයටත් නමක් දෙනවා. 1ත් 20ත් අතර ඇති 3 ගුණාකාර කියන කුලකයට මම නමක් දෙනවා කැපිටල් A කියලා. එහෙනම් අපි ලියාගමු 1ත් 20ත් අතර ඇති 3 ගුණාකාර කුලකය කැපිටල් A නම්. හරි. පළවෙනි අවස්ථාව. පළවෙනි නිරූපණය කරන අවස්ථාව. එහෙනම් උදාහරණයක් කියලා අපි ලියව 1ත් 20ත් අතර ඇති 3 ගුණාකාර කුලකය A නම් කියලා. ඒ කියන්නේ කැපිටල් අකුරු වලින් තමයි අපි කුලකයක් නම් කරන්නේ. එහෙමනම් මෙන්න මේ කුලකයේ නම කැපිටල් A. අපි පළවෙනි නිරූපණ අවස්ථාව ලියනවා රෝම ඉලක්කම් 1 කියලා. ලියන්න පුතේ පළවෙනි අවස්ථාව. සංගල වරහණක් තුල කුලකය වචනයෙන් විස්තර කර ලිවීම. සංගල වරහණක් තුල කුලකය වචනයෙන් විස්තර කර ලිවීම. ඔක තමයි පුතේ පළවෙනි අවස්ථාව. එහෙනම් පළවෙනි අවස්ථාව මොකද්ද? සංගල වරහණක් තුල කුලකය වචනයෙන් විස්තර කරලා ලියනවා. හරි. මෙන්න මෙහෙම තමයි එහෙනම් මෙන්න මෙයා ගැන අපිට ලියන්න වෙන්නේ. මේ උදාහරණය ගැන අපිට ලියන්න වෙන්නේ මෙහෙම. කැපිටල් A කියන කුලකය සමානයි ඔන්න සංගල වරහණ දැම්මා 1ත් 20ත් අතර ඇති 3 ගුණාකාර. හරි. ඔන්න සංගල වරහණ වැහුවා. එහෙනම් පුතේ ඔන්න පළවෙනි නිරූපණ ආකාරය සංගල වරහණක් ඇතුලේ වචනයෙන් විස්තර කරා. කැපිටල් A කියන කුලකයේ සමානයි 1ත් 20ත් අතර ඇති 3 ගුණාකාර. හරි. දෙවෙනි අවස්ථාව රෝම ඉලක්කම 2 ලියන්න. දෙවෙනි රෝම ඉලක්කම සංගල වරහණක් තුල කුලකයේහි අවයව ලියා දැක්වීම. සංගල වරහණක් තුල කුලකයේහි අවයව ලියා දැක්වීම. හරි. එහෙමනම් පුතේ අපි දන්නවා 1ත් 20ත් අතර තියෙන 3 ගුණාකාර කියපුවාම 3යි 6යි 9යි 12යි 15යි 18යි කියලා අපිට අවයව 6ක් එනවා. එහෙනම් 3 6 9 12 15 18 කියන සංඛ්‍යාවන් 1ත් 20ත් අතර තියෙන 3 ගුණාකාර. අන්න එහෙනම් අපි දෙවෙනි අවස්ථාව කුලකය නිරූපණය කරා අවයව ටික සංගල වරහණක් ඇතුලේ ලියා දැක්වුවා. පුතේ මෙන්න මේ අවස්ථාවේ වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි කුලකයක් අවයව සහිතව ලියා දක්වද්දී එකම අවයවය දෙවතාවක් යෙදෙන්න බෑ. එහෙනම් මේක ඇතුලේ 6 විදිහට මෙතන විතරයි තියෙන්න පුළුවන්. තව 6ක් මෙහෙ කොහෙවත් තියෙන්න බෑ. එහෙනම් අපි අන්නේ කාරණාව රතු පාටින් තරුවක් දාලා මේකට යටින්ම ලියමු. මේක නම් ඔයාලා දන්නවනේ අවයව අතරට ක්‍රමාවක් දාන්න ඕන කියන එක. ඒක ඔයාලා දන්නවා. මේක අමතක කරන්න එපා. රතු පාටින් තරුවක් දාලා ලියන්න. කුලකයක් අවයව සහිතව ලිවීමේදී එකම අවයවය දෙවතාවක් යෙදිය නොහැක.
මම මේකට හරියන්න උදාහරණයක් ඉස්සරහදී කතා කරනවා. එහෙනම් මේක හොඳට මතක තියාගෙන ඉන්න. තුන්වෙනි අවස්ථාව වෙන් රූප සටහනක අවයව ලියා දැක්වීම. ලියන්න. රෝම ඉලක්කම් 3 වෙන් රූප සටහනක අවයව ලියා දැක්වීම. එනම් පුතේ මේ වෙන් රූප සටහනටත් අර අපි තරුවක් දාලා දෙවෙනි අවස්ථාවේ ලියපු නීතිය බලපානවා. ඒ කියන්නේ එකම අවයවයේ වෙන් රූප සටහනක් ඇතුලේ දෙවතාවක් එන්න බෑ. එකපාරයි තියෙන්න පුළුවන්. එහෙනම් දැන් වෙන් රූප සටහනක් කියන එක අපි ඉස්සරහදී තව චුට්ටක් වැඩිපුර මේක කතා කරනවා. ඇත්තටම වෙන් රූප සටහනක් ඇසුරෙන් තමයි අපිට ගණන් හදන්න තියෙන්නේ. දැනට මතක තියාගන්න අපි මේකට පොඩි සීමාවක් දානවා වෘත්තාකාර හෝ ඉලිප්සාකාර. මෙන්න මේක තමයි එතකොට ඔය කැපිටල් A කියන කුලකය අපි ඒක ඊතලයක් ගහලා නම් කරනවා. එමනම් ඒ කැපිටල් A ට අයිති වෙලා තිබ්බ අවයව ටික පැහැදිලිව ඉඩ තියලා මතක තියාගන්න කමා දාන්න එහෙම නැහැ. අපිට අඳුර ගන්න පුළුවන් වෙන්න පැහැදිලිව ඉඩ තියලා මේ අවයව ටික මේ රූප සටහන ඇතුළට දානවා. මේකට අපි කියනවා වෙන් රූප සටහනක් කියලා. හරි. හතරවෙනි අවස්ථාව රෝම ඉලක්කම 4 කුලකයක් ජනන ස්වරූපයෙන් ලියා දැක්වීම. කුලකයක් ජනන ස්වරූපයෙන් ලියා දැක්වීම. හරි. මේක තමයි චුට්ටක් අලුත් එකකට තියෙන්නේ. කුලකයක් ජනන ස්වරූපයෙන් ලියා දැක්වීම කියන්නේ මොකද්ද කියන එක. මේක නම් මේ අවස්ථා තුන නම් අපි 7 8ත් ඉගෙනගෙන තියෙනවා. එහෙමනම් මෙතන තමයි පොඩි අලුත් කාරණාවක් තියෙන්නේ මේ කුලකයක් ජනන ස්වරූපයෙන් නිරූපණය කරනවා කියන්නේ මොකද්ද කියන එක. පුතේ එතකොට මේකෙදි මතක තියාගන්න මෙන්න මෙහෙම එකක්. මේ ජනන ස්වරූපය කියලා කියන්නේ අපි ওই ගණිතේ පාවිච්චි කරන සංකේත අනම්මන අන්න ඒවා පාවිච්චි කරලා මේක සංකල වරහණක් ඇතුලේ ලියා දක්වන එකට. එහෙමනම් පුතේ අපි ඉස්සරෝම කැපිටල් A කියන කුලකය ඔන්න සමානයි කියලා සංකල වරහණක් දැම්මා. ඊළඟට අපි ඕනෑම වීජීය පදයක් මෙතෙන්ට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් ගොඩක් දුරට පාවිච්චි කරන වීජීය පදේ x හින්දා මෙතෙන්ටත් x කියලා ගන්නවා. හැබැයි x අකුරම වෙන්න ඕනේ නැහැ. ඕනෑම වීජීය පදයක් පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපි මෙන්න මේ A කියන කුලකයේ හොඳට අහගෙන ඉන්න A කියන කුලකයේ අවයවයක් කියලා හිතනවා x. එහෙනම් අපි ඕනෑම අවයවයක් නිරූපණය කරන්න x කියන කෙනා පාවිච්චි කරනවා. ඊළඟට අපි මෙන්න මෙහෙම තිත් දෙකක් දානවා. එහෙනම් මේ තිත් දෙකෙන් පස්සේ අපි ලියන්න ඕනේ මෙන්න මේ x කොහොම කෙනෙක්ද කියලා. එහෙම නැත්නම් තව විදිහකට කියනවා නම් මේ කුලකයේ ඇතුළට එන ඕනෑම අවයවයක් අපි නිරූපණය කරනවා x කියන කෙනාගෙන් එන ඕනෑම කෙනෙක්. එතකොට මෙහෙම තිත් දෙකක් දාලා අපි ඊළඟට ලියන්න ඕනේ මේ x කියන කෙනා කොහොම කෙනෙක්ද කියන එක. එහෙමනම් පුතේ අපි දන්නවා මේ කුලකයේ ඇතුළට එන්න ඕනේ මෙන්න මේ අවයව 18නේ. අවයව 6නේ. එහෙනම් මේ අවයව 6 කොහොම කෙනෙක්ද අපි අඳුරගත්තේ ඒ 127 අතර 3 ගුණාකාර කියලානේ. අන්න එහෙනම් අපි ලියන්න ඕනේ x කියන අවයවය දැන් අපි ලියනවා මෙහෙම. x යනු 3හි ගුණාකාරයකි. හා තව එකක් තියනවා නේද? දැන් x කියන්නේ 3 ගුණාකාරයක් කියලා විතරක් අපි මේක මෙතනින් නැවැත්තුවොත් හරිද බලන්න. මම මේක මෙහෙම නවත්තනවා. x කියන තමයි අවයවයේ තියෙන්නේ. x කියන්නේ 3 ගුණාකාරයක කියලා නවත්තනවා. හරිද බලන්න? නෑ නේද පුතේ? 3හි ගුණාකාර කියපුවාම 18න් එහා පැත්තෙත් තියෙනවා. 21 24 27 30 33 36 39 නේ? එහෙමනම් මේක අපරිමිත කුලකයක් වෙනවා. ඇයි 3 ගුණාකාර හෙන ගොඩක් ලියන්න වෙනවා. ඒ වුණාට අපිට ඕනේ 1ත් 20ත් අතර තියෙන 3 ගුණාකාර. එහෙනම් අපි ලියනවා මේක x යනු 3 ගුණාකාරයකි. ඒ වගේම හා එහෙම නැත්නම් කමාවක් දාලා ලියවත් ගැටලුවක් නැහැ. හා මෙන්න මේ x කියන කෙනා තියෙන්න ඕනේ 1ත් 20ත් අතර. පැහැදිලි නේද? x කියන කෙනා තියෙන්න ඕනේ එකට වඩා විශාල වෙන්න ඕනේ x. බලන්න x කියන පැත්තට කට ඇරලා තියෙනවා. 20ට වඩා කුඩා වෙන්න ඕනේ x කියන කෙනා. එහෙනම් දැන් ඔන්න අර වචනෙන් විස්තර කරපු එක අපි නිකන් ගණිතයේ විදිහට විස්තර කරා. එතකොට පුතේ මේකම ඕනනම් අපිට මෙහෙමත් ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම හිතන්න.
මම මේකම තව විදිහකට ජනන ස්වරූපයෙන් ලියනවා. දැන් මේ ජනන ස්වරූප කීපයක් තියෙන්න පුළුවන්. මම එතනත් x කියලා හිතුවා. එහෙනම් මම දැන් ඔන්න ලියනවා. x යනු 3හි ගුණාකාරයකි. 3හි ගුණාකාරයකි හා මම මෙතන ලියනවා මෙන්න මෙහෙම. 3ට වඩා විශාලයි හෝ සමානයි x කුඩයි හෝ සමානයි 18. හරි. එහෙම ලියපුවාම හරිය නේද පුතේ? 3ට සමාන වෙන්නත් පුළුවන්ලු x. හැබැයි විශාල වෙන්නත් ඕන. එහෙනම් මේ 3ට විශාල වෙන්නත් ඕන සමාන වෙන්නත් පුළුවන්. එහෙනම් 3ෙන් පටන් ගන්නවා. 3 6 9 3 ගුණාකාරනේ. 12 15 18ට සමාන හෝ කුඩා. එහෙනම් 18 වෙන්නත් පුළුවන්. 18 කියලාත් අපිට මෙතනින් එහෙනම් සමාන ලකුණ තියෙන හින්දා ගන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය වගේ විවිධ ආකාරවලට අපිට ජනන ස්වරූපේ ලියන්න පුළුවන් වෙනස් කරලා. හරි. දැන් මම හිතනවා පොඩි පැහැදිලි කිරීමක් එන්න ඇති කියලා. ලියා ගන්නකො එහෙනම් මේකේ අවස්ථා 4 අපි ඔන්න කතා කරා. වීඩියෝ එක නතර කරලා ලියා ගන්න. මම මෙතනින් ඉස්සරහට ඊටු ටික දිගටම පැහැදිලි කිරීම කරගෙන යනවා. මොකද මේ මුල්ම ටිකනේ මේක අපි ඉක්මනට කරගන්න ඕන අපිට කුලකවල ගණන් ටිකක් වැඩිපුර හදන්න තියෙන හින්දා. හරි. ඊළඟට මෙන්න මේ කුලක අංකණය කියලා කොටසක් අපිට හම්බ වෙනවා. මේ කුලක අංකණයේදී අපි කතා කරනවා කුලකයක අවයව ගණන කොහොමද ලියන්නේ කියන එක සහ කුලකයක අවයව සම්බන්ධයෙන් අපි පොඩි සංකේත කිහිපයක් පාවිච්චි කරනවා. එහෙමනම් අපි කුලක අංකණය කියලා නොලියා ලියන්න අනුමාත්‍රකාවක් මෙන්න මෙහෙම. කුලකයක අනේකත්වය. දැන් ඔන්න අමුතු වචනයක් නේ. හරි. අනේකත්වය කියලා කියන්නේ අවයව ගණන කියන එකට. හරි. එහෙනම් හැමම ලියන්න මෙහෙම අනුමාත්‍රකාව. කුලකයක අනේකත්වය හෙවත් අවයව ගණන. කුලකයක අනේකත්වය හෙවත් අවයව ගණන. මම ඒකට අපි මේ ගත්ත කැපිටල් A කියන කුලකයේම ගන්නම් උදාහරණයක් විදිහට. එහෙමනම් පුතේ කුලකයක අවයව ගණන අපි ලියලා පෙන්නද්දී මෙන්න මේ විදිහට අපි සිම්පල් n අකුරක් පාවිච්චි කරනවා. අපි සිම්පල් n කියලා දාලා ඊළඟට වරහණක් ඇතුලේ දාන්න ඕනේ මේ අවයව ගණන මොන කුලකයේද කියලා. කාගේද කියලා. එහෙනම් අපි උදාහරණයට ගත්තේ කැපිටල් A කියන කුලකය. එහෙමනම් අපි මේකට දානවා NA. එතකොට මේකෙන් අදහස් වෙන්නේ කැපිටල් A කියන කුලකයේ අවයව ගණන කියන එක සමානයි. බලන්න පුතේ 1 2 3 4 5 6යි. එහෙනම් මේක NA කියන කෙනා සමාන වෙනවා 6කට. අපි එහෙනම් NA වලින් අදහස් කරන්නේ A කියන කුලකයට ඇති අවයව ගණන. එහෙනම් අපි ඒකත් යටින් ලියමු. NA සමානයි A කුලකයේහි ඇති අවයව ගණන. හරි. ඒකත් ලියා ගන්නකො. A කුලකයේහි ඇති අවයව ගණන. NA වලින් අදහස් වෙන්නේ. හරි. ඒක අපි ඔන්නේ NA සමානයි 6යි කියලා ලියලා තියෙනවා. මේක තමයි උදාහරණය. මේ විදිහට උදාහරණෙත් එක්කම ලියන්න පුතේ. ඊළඟට පුතේ පොඩි සංකේත දෙකක් අපි පාවිච්චි කරනවා මෙන්න මේ කුලකවලදී. ඒකත් මම මෙන්න මේ උදාහරණයෙන්ම කියලා දෙන්නම්. එක සංකේතයක් තමයි මෙන්න මෙහෙම එකක්. මේක ඊ අකුරක් නෙමෙයි. නිකන් මෙන්න මෙතන වක්‍රාකාරව තියෙන්නේ. අනිත් සංකේතය තමයි ඕකම මේ විදිහට ඉරකින් කපලා තියෙන සංකේතය. එතකොට මෙන්න මේ සංකේත දෙක පාවිච්චි කරන්නේ ඇයි කියලා මම මේ උදාහරණයෙන්ම කියලා දෙන්නම්. අපි ඒක රතු පාටින් තරුවක් දාලා මෙන්න මේ විදිහට ලියමු. ලියන්නකො පුතේ මෙහෙම රතු පාටින් තරුවක් දාලා ලියන්න. උදාහරණය කියලා ආපහු මේක ලියන්න. ලියලා අපි රතු පාටින් තරුවක් දාලා මේ විදිහට ලියාගමු. උදාහරණය කියලා මේක ලියන්න පුතේ ආපහු. මම අරකම ගන්නවා අය වෙනස් කරන්න නැතුව. හරි. දැන් බලන්න පුතේ මේ කැපිටල් A කියන කුලකයේ අවයව තියෙනවා 3 6 9 12 15 18.
එහෙනම් අපිට ඕන වෙලා තියෙනවා මෙන්න මේ 12 කියන කෙනා 12ම වෙන්න ඕනේ මේ ඕන කෙනෙක් ගන්න පුළුවන් අපිට. මේ 12 කියන කෙනා කැපිටල් A කුලකයේ අවයවයක් කියලා සංකේතවත් කරන්න. අන්න එහෙනම් ඒක සංකේතවත් කරන හැටි තමයි අපි අර සංකේතේ පාවිච්චි කරලා කරන්නේ. එහෙනම් පුතේ රතු පාටෙන් තරුවක් දාලා ලියන්න මෙන්න මෙහෙම 12 යනු A කුලකයේහි 12 යනු කැපිටල් A කුලකයේහි අවයවයක් වේ. හරි. එහෙනම් අපි ලියනවා මෙන්න මෙහෙම 12 යනු කැපිටල් A කුලකයේ අවයවයක් වේ. එහෙමනම් අපිට මේක සංකේතවත් කරන්න පුළුවන් මෙන්න මෙහෙම. 12 කියන කෙනා කැපිටල් A කුලකයේ අවයවයක් වේ කියන එක මෙන්න මේ විදිහට සංකේතවත් කරන්න පුළුවන් පුතේ. ඒ වගේම දැන් අපි දන්නවා මේකේ 13014 එහෙම නැත්නම් 16017 එහෙම නැත්නම් 78 වගේ සංඛ්‍යා ගත්තොත් මේ කැපිටල් A කුලකයේ අවයව වෙන්නේ නැහැ. එහෙමනම් අවයවයක් නොවේ කියන එක අපිට අනිත් සංකේතය පාවිච්චි කරලා කියන්න පුළුවන්. එහෙනම් ඊළඟ තරුව දාලා අපි ලියාගමු 8 යනු A කුලකයේ අවයවයක් මෙතන අවයවයක් නොවේ. එහෙනම් 8 කියන කෙනා කැපිටල් A කුලකයේ ඇතුලේ නැහැ. ඒක අපිට පේනවා. එහෙනම් ඒක A කුලකයේ අවයවයක් නොවේ. ඒක අපිට සංකේතවත් කරන්න පුළුවන් 8 කියන කෙනා අවයවයක් නොවේ කියන්නේ අපි මෙන්න මේ අවයවයක් වේ කියන සංකේතය ඉරි කැලලකින් කපලා දානවා. කවුද කුලකය? කැපිටල් A කියන කුලකය. හරි. එතකොට මේකම පුතේ තව විදිහකට අපිට නම් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේකම අපිට තව විදිහකට සංකේතවත් කරන්න පුළුවන්. මම ඒකත් මෙතන ලියන්නම්. දැන් පුතේ මේ 12 කියන අවයවය අපි මෙතනදී ලියුවේ කැපිටල් A කියන කුලකයේ අවයවයක් වෙනවා කියලා නම ලියුවේ. හැබැයි අපිට ඕන නම් කුලකය ලියලා පෙන්නන්නත් පුළුවන්. 3 6 9 12 15 18 කියලා ඔන්න ඔය විදිහට කුලකේ ලියලා පෙන්නන්නත් පුළුවන්. ලොකු දෙයක් නෙමෙයි නේද කරේ? පැහැදිලි නේද? මෙතන යාගේ නම දැම්මා අපි කැපිටල් A කියලා. මෙතන නම වෙනුවට කුලකේ දැම්මා. එච්චරයි කරේ. මේකත් ඒ විදිහටම ඕනනම් ලියන්න පුළුවන්. හරි. එහෙමනම් මේ ටික ලියා ගන්න රතු පාටින් ලියලා අඩුපාඩු ටික හදාගන්න ඉක්මනට. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා කුලක වර්ග 3ක් ගැන. ඒකත් අපි ඉක්මනට කතා කරලා ඊළඟට කුලක දෙකක් අතර සම්බන්ධතාවයනුත් 3ක් තියෙනවා. ඒ ටිකත් අපි කතා කරපුවාම අපේ කුලක පාඩමේ මූලික ටික අපි සම්පූර්ණ කරනවා. එහෙනම් අපි ඉක්මනට ලියාගමු. එහෙනම් අනුමාත්‍රකාවක් ලියන්න කුලක වර්ග. අනුමාත්‍රකාවක් ලියන්න කුලක වර්ග. ඒකේ පුතේ කුලක වර්ග 3ක් තියෙනවා. පළවෙනි කුලක වර්ගය තමයි පරිමිත කුලක. ලියන්න රෝමි ලක්ෂණ 1 පරිමිත කුලක. පරිමිත කුලක. හරි. අපි දන්නවා පුතේ පරිමිතයි කියන වචනේ තේරුම ප්‍රමාණයක් තියනවා කියන එක නේද? එහෙනම් මෙතනදී පරිමිත කුලක කියලා අපි ගන්නේ නිශ්චිත අවයව ප්‍රමාණයක් තියෙන කුලකයකට අපි කියනවා පරිමිත කුලකයක් කියලා. හරි. එහෙනම් අපි ලියමු රෝමි ලක්ෂණ 1 පරිමිත කුලක. යටින් ලියන්න මෙහෙම නිශ්චිත අවයව ප්‍රමාණයක් ඇති කුලකයක් පරිමිත කුලකයක් වේ. එතකොට පුතේ මේකේ ගණන් කරන්න පුළුවන් අවයව ප්‍රමාණයක් තියෙන්නේ. ඒ හින්දා අපි මෙයාට කියනවා පරිමිත කුලකයක් කියලා. උදාහරණයක් ලියමු. ලියන්න උදාහරණයක්. ලියන්නකෝ පුතේ. කුරුණෑගල කියලා ඉංග්‍රීසියෙන්. හරි.
කුරුණෑගල යන වචනයේ අකුරු කුලකය කුරුණෑගල යන වචනයේ අකුරු කුලකය නිශ්චිත අවයව ගානක් තියනව නේද පුතේ? හරි. අපි ඒක කුලකයක් විදියට සංකල වරහණක් ඇතුලේ අවයව සහිතව ලියා දක්වමු. මම ඔයාලට මෙතනින් වීඩියෝ එක නවත්තලා මේ කුරුණෑගල යන වචනයේ අකුරු කුලකය අවයව සහිතව සංකල වරහණක් ඇතුලේ ලියලා මේ ටික බලන්න කියලා යෝජනා කරනවා. එතකොට ඔන්න ඔයාලට අර අපි කලින් තරුවක් දාලා ලියපු කෙනෙක් හම්බ වෙනවා. ඒ තමයි පුතේ. දැන් අපි කීවා එක අවයවයක් එකපාරයි ලියන්න පුළුවන්. එහෙනම් අපි කුරුණෑගල කියන වචනේ K අකුර ගත්තා. U අකුර ගත්තා. R ගත්තා. හැබැයි ඊළඟට අපිට ආයි U අකුරක් තියෙනවා. ඒ වුණාට අපිට මෙහෙම ආපහු U අකුරක් ලියන්න බෑ. හේතුව එක් අවයවයක් එක් වතාවක් විතරයි තියෙන්න පුළුවන්. එහෙනම් අපි ආපහු U අකුර ලියන්නේ නැහැ. N අකුර තියෙනවා, E තියෙනවා, G තියෙනවා, A තියෙනවා, L තියෙනවා. ආපහු A අකුර ලියන්න බෑ. එහෙමනම් කුරුණෑගල කියන වචනේ බලන්න අකුරු කුලකයේ අවයව තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8. හැබැයි වචනේ ගත්තොත් අකුරු 10ක් තියෙනවා. ඒ අකුරු 10ක් තිබ්බට U අකුර තැන් දෙකක තියෙනවා, A අකුර තැන් දෙකක තියෙනවා. ඒ හින්දා අපි A අකුරු එකකුත් U අකුරු එකකුත් ලියන හින්දා අපිට කුරුණෑගල කියන වචනේ අකුරු කුලකය අවයව 8ක් සහිත කුලකයක් විදියට එන්නේ. ඉතින් පුතේ මේක පරිමිතයි. අපිට අවයව ටික ගණන් කරලා කියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හරි. ලියා ගන්නකෝ ඒක. ඊළඟට දෙවෙනි කුලක වර්ගය තමයි මේ අපි පළවෙනි එක්කෙනා පරිමිත කුලක කියන කෙනාට උදාහරණයක් ලීවේ. එහෙනම් දෙවෙනි කුලක වර්ගය තමයි අපරිමිත කුලක. අපරිමිත කුලක. දෙවෙනි කුලක වර්ගය අපරිමිත කුලක. එහෙනම් පරිමිතයි කියපුවාම නිශ්චිත අවයව ප්‍රමාණයක් තියෙනවා නම් අපරිමිතයි කියපුවාම පුතේ නිශ්චිත අවයව ප්‍රමාණයක් නැහැ. ඒ කියන්නේ අපිට අවයව ගණන් කරලා ඉවර කරන්න බෑ කියන එක. අවයව අනන්ත ප්‍රමාණයක් තියෙනවා කියන එක. හරි. අපි යටින් චුට්ටක් ලියමු මෙහෙම. අවයව අනන්ත ප්‍රමාණයක් ඇති කුලකයක් අවයව අනන්ත ප්‍රමාණයක් ඇති කුලකයක් අපරිමිත කුලකයක් ලෙස හඳුන්වයි. අපරිමිත කුලකයක් ලෙස හඳුන්වයි. අපි ලියමු පුතේ උදාහරණයක්. ලියන්න උදාහරණයක්. 6හි ගුණාකාර කුලකය. 6හි ගුණාකාර කුලකය. උදාහරණය 6හි ගුණාකාර කුලකය. හරි. අපි අවයව ටිකක් ලියලා බලමු පුතේ. දැන් 6හි ගුණාකාර කුලකය කියපුවාම මේකේ සීමාවක් නැහැ. එහෙනම් 6න් පටන් ගන්නවා 6 ගුණාකාර 12 18 24 30 36 42 48 ඊළඟට 54 ඔය විදිහට 6 ගුණාකාර අපිට කවදාවත් මේ කුලකය ඇතුලේ ලියලා ඉවර කරන්න බෑ. දැන් පැහැදිලි නේද අපරිමිතයි කියන්නේ මොනවද කියලා. එහෙමනම් අපරිමිත කුලකයක් සංකේතවත් කරන්න මේකේ තවත් අවයව තියෙනවා කියලා කියන්න අපි මෙන්න මෙහෙම පොඩි තිත් ටිකක් දානවා මේකේ අගට. දාලා සංගල වරහන වහලා දානවා. මොකද අපිට ජීවිත කාලෙම ලීවත් 6 ගුණාකාර ලියලා ඉවර කරන්න බැරි හින්දා. එහෙනම් අන්න ඒ වගේවට අපි කියනවා අපරිමිත කුලක කියලා. හරි. තුන්වෙනි වර්ගය තමයි අභිශුන්‍ය කුලක. රෝම ඉලක්කම 3 අභිශුන්‍ය කුලක. ශුන්‍යයි කියන වචනේ දැන් ඔයාලා දන්නවා. බිඳුවයි කියන එක. එහෙනම් අභිශුන්‍ය කුලක කියලා කියන්නේ අවයව ප්‍රමාණය බිඳුවක් වෙන ඒවා. එහෙම කුලක තියෙනවා පුතේ. අවයව ප්‍රමාණය බිඳුවක් වෙන කුලක තියෙනවා. අන්න ඒවට අපි කියනවා අභිශුන්‍ය කුලක කියලා. එහෙනම් රෝම ඉලක්කම් 3 කියලා දාලා අභිශුන්‍ය කුලක කියලා ලියන්න. ලියලා අපි යටින් ලියමු මෙහෙම. අවයව ප්‍රමාණය බිඳුවක් වේ. අවයව ප්‍රමාණය බිඳුවක් වේ. අවයව නැහැ. හරි. එතකොට මෙන්න මේ අභිශුන්‍ය කුලකයක් සංකේතවත් කරනවා අපි සංකේත වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි හිස් සංගල වරහණ. හරි. ඒකත් අපි ලියමුකෝ මෙහෙම. දැන් අපි ලියවන්නේ මෙහෙම අවයව කිසිවක් නොමැත කියලා.
ලියන්න. අභිශූන්‍ය කුලකයක් මෙහෙම හිස් සංගල වරහනකින් හෝ දාගන්න සංගල වරහනක් හිස් සංගල වරහනකින් හෝ මෙන්න මෙහෙම සංකේතකුත් පාවිච්චි කරනවා පුතේ අභිශූන්‍ය කුලකයක් ඉදිරිපත් කරන්න. එහෙනම් ඒකත් මතක තියාගන්න. හිස් සංගල වරහනක් හෝ මෙන්න මෙහෙම සංකේතයක්. බිඳුවක් වගේ එකක් කොහොම ඉරකින් කපලා තියෙන්නේ. භාවිතා කරනු ලබයි. හරි අපි මොකද්ද කියලා කිව්වේ නෑනේ. මෙහෙමනේ අපි කිව්වේ අභිශූන්‍ය කුලකයක් හිස් සංගල වරහනකින් හෝ මෙන්න මේකෙන් සංකේතවත් කරයි. පැහැදිලි නේද ලියන්න හැටි? අභිශූන්‍ය කුලකයක් මෙන්න මේකෙන් හෝ මේකෙන් සංකේතවත් කරයි. හරි. අපි ඒකටත් උදාහරණයක් ලියලා බලමු පුතේ අභිශූන්‍ය කුලකයකට. දැන් මම මේ උදාහරණ දෙකේ මෙයාලට නම් දුන්නේ නැහැ. අර කැපිටල් A ද B ද C ද එහෙම මොකුත් කිව්වේ නැහැ. හැබැයි මම මෙයාට එහෙම නමකුත් එක්කම කියන්නම්කෝ. හරි. ලියන්න එහෙනම් අභිශූන්‍ය කුලකයකට උදාහරණයක්. 1ත් 10ත් අතර ඇති 12හි ගුණාකාර 12හි ගුණාකාර 1ත් 10ත් අතර ඇති 12 ගුණාකාර කුලකය කැපිටල් D නම් හරි. ඕක තමයි පුතේ කුලකය. මොකද්ද පුතේ මේ D කියන කුලකය කැපිටල් D කියන කුලකය 1ත් 10ත් අතර 12 ගුණාකාර තියනවද? නෑනේ. 12 ගුණාකාර පටන් ගන්නෙම 12න්. 12 සරක් එක 12යි. 12 සරක් දෙක 24යි. එහෙනම් 12යි 24යි 36යි 48යි කියලාමයි පටන් ගන්නෙ. එහෙනම් කොහොමද 1ත් 10ත් අතර 12 ගුණාකාර තියෙන්නේ නේ? එහෙනම් මේ කුලකය අභිශූන්‍යයි. මේ D කියන කුලකය අභිශූන්‍යයි. එහෙනම් අපිට ඒක සංකේතවත් කරන්න පුළුවන් කොහොමද? D සමානයි එක්කෝ හිස් සංගල වරහනක් හෝ අපිට D සමානයි මෙන්න මේ සංකේතයනොත් සංකේතවත් කරන්න පුළුවන්. හරි. ලියා ගන්නකො එහෙනම් ඒක. ඊළඟට අනුමාත්‍රකාවක් ලියන්න පුතේ. කුලක දෙකක් අතර සම්බන්ධතා. අනුමාත්‍රකාවක් ලියන්න. කුලක දෙකක් අතර සම්බන්ධතා. කුලක දෙකක් අතර සම්බන්ධතා. හරි. කුලක දෙකක් අතර සම්බන්ධතා ගත්තහමත් අපිට සම්බන්ධතාවයන් තුනක් හම්බ වෙනවා. ඒකේ පළවෙනි එක තමයි සමකුලක. ලියන්න. පළවෙනි එක රෝමිලක 1 සමකුලක. සමකුලක. හරි. පුතේ දැන් මෙතනදී කුලක දෙකක් අතර සම්බන්ධතාවයන් තමයි අපි ගන්නෙ. එතකොට කුලක දෙකක් ගත්තාම කුලක දෙක සමකුලක වෙනවා නම් අහගන්නකො කුලක දෙක සමකුලක වෙනවා නම් එයාලගේ අවයව ගණන මෙන්ම තියෙන අවයවත් සමාන වෙන්න ඕන. ඒ කියන්නේ අපි උදාහරණයකට ගත්තොත් එක කුලකයක තියෙනවා අවයව 3ක්. ඒ තියෙන අවයව 3 අපි හිතමු ABC කියලා. කැපිටල් හරි සිම්පල් හරි මොනවා හරි ABC කියලා අවයව 3. එතකොට අනිත් කුලකෙත් ABC කියලාම අවයව 3 තියෙන්න ඕන. එහෙමනම් අපි යාලට කියනවා සෑම අතින්ම සමාන හින්දා සමකුලක කියලා. සමයි. එතකොට අර මුලින් ගත්ත කුලකයේ කීවත් එකයි දෙවනුව ගත්ත කුලකයේ කීවත් එකයි. මොකද දෙන්නම සමානයි. ඒ හින්දා අපි යාලට සමකුලක කියලා කියනවා. එහෙනම් අපි යටින් චුට්ටක් ලියමු එක. ලියලා අපි උදාහරණකින් කතා කරමු. එතකොට ඔක පැහැදිලි වෙයි. ලියන්න එන යටින් මෙහෙම අවයව ගණන මෙන්ම එහි ඇති අවයවයන්ද සමාන වේ නම්
අවයව ගණන මෙන්ම එහි ඇති අවයවයන්ද සමාන වේ නම් ඒවා සමකුලක ලෙස හඳුන්වයි. ඒවා සමකුලක ලෙස හඳුන්වයි. හරි. අපි ලියමු උදාහරණයක්. මෙහෙම ලියන්නකෝ. විසිපන්දාස් 65 යන සංඛ්‍යාවේ මම ලියන්නේ උදාහරණ ලියන්න. 25065 යන සංඛ්‍යාවේ ඉලක්කම් කුලකය capital A නම් A වේ capital A වේ කියලා ලියන්න. capital A වේ. තවද ඒකටම ලියන්න. තවද තවද 66520 ඒකට පුතේ ඕනනම් අපි තව මෙහෙම දාගමු. මේ අගට තව බිඳුවක් දාන්න, මේ පහක් දාන්න. එතකොට මේ තියෙන්නේ 6,65,205. අර 66520ට තව අගට පහක් දාගන්නකො. හරි. එහෙනම් තවද 6,65,205 යන සංඛ්‍යාවේ ඉලක්කම් කුලකය capital B the way හරි. උදාහරණයක් මම වචනෙන් කියපු එක පැහැදිලි නේද පුතේ? පළවෙනි එක 25065 කියන සංඛ්‍යාවේ ඉලක්කම් කුලකයේ capital A. ඊළඟට 6,65,205 කියන සංඛ්‍යාවේ ඉලක්කම් කුලකයේ capital B. එහෙනම් අපි capital A කියන කුලකයේ ලියලා බැලුවොත් මේ බලන්න 2 තියෙනවා ඉලක්කමක් විදිහට. 5 තියෙනවා, බිඳුව තියෙනවා, 6 තියෙනවා. අපිට ආයෙ 5 ගන්න පුළුවන්ද පුතේ? බෑ. මොකද 5 ලියලා තියෙන්නේ. එහෙනම් 25065 කියන සංඛ්‍යාවේ ඉලක්කම් කුලකයේ අපිට එනවා 2යි 5යි බිඳුවයි 6යි කියලා. ඊළඟට B. B වල තියෙන්නේ 6,65,205. එහෙනම් 6 තියෙනවා. ආය 6 ගන්න බෑ අපිට. 5 තියෙනවා. 2 තියෙනවා. බිඳුව තියෙනවා. ආය අපිට 5 ගන්න බෑ. හරි. එහෙනම් 6,65,205 කියන සංඛ්‍යාවේ ඉලක්කම් කුලකයේ අපිට එනවා 6යි 5යි 2යි බිඳුවයි කියලා. දැන් පුතේ ඔන්න අපි capital A සහ B කියන කුලක දෙක අවයව සහිතව ලියලා තියෙනවා. බලන්නකෝ අවයව දිහා. මෙයාගේ 2 තියෙනවා. මේකෙත් තියෙනවා. මෙයාගේ 5 තියෙනවා. මේකෙත් තියෙනවා. මෙයාගේ බිඳුව තියෙනවා. මේකෙත් තියෙනවා. මෙයාගේ 6 තියෙනවා. මේකෙත් තියෙනවා. ඉන්න තැන වැඩක් නැහැ. මේකේ අවයව 4යි ඒ 4 මෙයාගෙත් ඉන්නවා හැමම. එහෙනම් පුතේ අන්න A සහ B කියන කුලක දෙකට අපිට කියන්න පුළුවන් සම කුලක වේ කියලා. එහෙනම් අපි ඒකත් යටින් ලියමු. එම නිසා A හා B සම කුලක වේ ලියන්න පටන් ගන්න පුතේ. මේක සංකේතවත් කරනවා අපි A සමානයි B කියලා. මොකද A තිබ්බත් එකයි B තිබ්බත් එකයි. නේද? A අකුර තියෙන තැනකට B දැම්මත් අවුලක් නැහැ. මොකද A කියන කුලකේම තමයි B කියන්නේ. අන්න එහෙනම් අපි ඒවට කීවා සම කුලක කියලා. A හා B සම කුලක වේ. A සමානයි B. දෙවැනි එක තුල්‍ය කුලක. දෙවැනි එක තුල්‍ය කුලක. ලියන්න. රෝම ඉලක්කම් 2 දැන් ඉස්සරෝම මගේ වීඩියෝ එකක් බලන ළමෙක් ඉන්නවා නම් ඒ ළමයා බලයි දැන් මෙයා මේ අපිට ලියන්න කොට ලියන්න දෙන්නේ නැහැ නේ කියලා නේ. දැන් අනිත් ළමයි නම් දන්නවා දිගටම වීඩියෝ බලන ළමයි නම් දන්නවා අපේ රටාව මොකක්ද කියලා.
මම මොකක් හරි ලියන්න කියපුවාම වීඩියෝ එක නතර කරලා ඔයාලා ලියාගෙන තමයි ඊටු ටික බලන්නේ නේද? එහෙනම් අද අලුතෙන් මේක බලන කවුරු හරි ඉන්නවා නම් ඒක පිළිපදින්න. නැත්තම් පුතේ අපිට මේ වීඩියෝ එක අනවශ්‍ය විදිහට දික් වෙනවා. හරි. එහෙනම් රෝම ඉලක්කම 2 තුල්්‍ය කුලක. තුල්්‍ය කුලක. දැන් මේ තුල්්‍ය කියන වචනය ඇතුළෙත් නිකන් සමානයි වගේ නිකන් හැඟීමක් එනවා නේද? අර සම වගේ හැඟීමක් එනවා නේද? හැබැයි පුතේ තුල්්‍යයි කියද්දී මේක හැම අතින්ම සමාන නැහැ. හැම අතින්ම සමාන නැහැ. මෙතනදී අවයව ගණන විතරයි සමාන වෙන්නේ. අවයව ගණන විතරයි සමාන වෙන්නේ. එහෙනම් අපි ලියමු යටින් ලියන්න මෙහෙම තුල්්‍ය කුලක කියලා යටින් ලියන්න. අවයව ගණන සමාන වේ නම් අවයව ගණන සමාන වේ නම් අවයව ගණන සමාන වේ නම් එම කුලකයන් තුල්්‍ය කුලක ලෙස හඳුන්වයි. තුල්්‍ය කුලක ලෙස හඳුන්වයි. මේකෙදි පුතේ මම උදාහරණයක් ලියන්න දෙන්නේ අපි මෙහෙම ගමු. කැපිටල් P කියලා කුලකයක් තියෙනවා. මෙයාගේ A B C කියලා අවයව තුනක් තියෙනවා. A B C කියලා අවයව තුනක් තියෙනවා. කැපිටල් Q කියලා කුලකයක් තියෙනවා. මෙන්න මේ කැපිටල් Q කියන කුලකයේ මෙන්න මෙහෙම අවයව තුනක් තියෙනවා. 15 20 25 කියලා අවයව තුනක් තියෙනවා. එහෙනම් පුතේ තුල්්‍ය කුලකයක් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ අවශ්‍යතාවය? අවයව ගාන සමාන වෙන්න ඕනේ. ඉතින් P ගෙත් අවයව 3යි. Q ගෙත් අවයව 3යි. එහෙනම් අපිට කියන්න පුළුවන් මේක P හා Q කියන්නේ තුල්්‍ය කුලක කියලා. එහෙනම් අපි අවයව ගාන සමානයි කියන එක අර සංකේතවත් කරන විදිහට ලියමුනේ. දැන් අපි ඒක දන්නවනේ. කුලකයක අවයව ගාන අපි සංකේතවත් කරේ NP. එහෙනම් NP වලින් සංකේතවත් වෙන්නේ P කුලකයේ අවයව ගාන සමානයි 3යි. NQ සමානයි ඒ 3යි. එහෙනම් NP සමානයි NQ පැහැදිලි නේද? P කුලකයේ අවයව ගානක් 3යි Q කුලකයේ අවයව ගානක් 3යි. ඒ කියන්නේ P කුලකයේ Q කුලකයේ අවයව ගාන සමානයි. එම නිසා P හා Q මොන කුලකද? තුල්්‍ය කුලක වේ. මේක අපි සංකේතවත් කරනවා මෙන්න මෙහෙම. අර ඔයාලා දැකලා ඇති කම්පියුටරේ කීබෝඩ් එකේ බලන්න වම් අත පැත්තේ උඩම තියෙන බටන් එකේ මෙන්න මෙහෙම පොඩි සංකේතයක් තියෙනවා. ආන් ඒ සංකේතය තමයි මෙතෙන්ට අපි පාවිච්චි කරන්නේ. පොඩි පණුවෙක් වගේ සංකේතයක්. හරි. ලියා ගන්න පුතේ මේකත්. දැන් එතකොට අපි කුලක දෙකක් අතර තියෙන සම්බන්ධතාවයන් දෙකක් කතා කරා. මේ තුන්වෙනි එක්කෙනා. මෙයාට අපි කියනවා උපකුලක කියලා. මේක තමයි පුතේ වැදගත්ම කෙනා. මේ කුලක දෙකක් අතර තියෙන සම්බන්ධතාව වලින් වැදගත්ම කෙනා තමයි උපකුලක කියලා කියන්නේ. මොකද අපිට උපකුලක කියන දේ හරියට ඔළුවේ නැත්තම් අපි ඉස්සරහදී හදන කුලක ගණන් අපිට හදාගන්න බැරි වෙනවා. මොකද දැන් ගොඩක් දුරට වාර විභාගවල සාමාන්‍ය පෙළ විභාගෙදි වගේ මේ කාලේ ගොඩක් දුරට අපෙන් අහන්නේ උපකුලකයක් සහිත කුලකයක්. එතකොට අපි මේ උපකුලක කියන සංකල්පය හරියට ඔළුවට ගන්න ඕනේ. එහෙමනම් පුතේ රෝම ඉලක්කම 3 උපකුලක. රෝම ඉලක්කම 3 උපකුලක. දැන් මෙන්න මේ උප කියන වචනේ ගත්තාම පොඩි තේරුමක් ඔයාලා දන්නවනේ. උප කියන්නේ ඒ කියන්නේ අරයාගේ සමාජිකයෙක් වගේ නේ. කවුරු හරි ප්‍රධාන කෙනෙක් ඉන්නවනම් ප්‍රධාන ශිෂ්‍ය නායකයයි උප ප්‍රධාන ශිෂ්‍ය නායකයයි. ප්‍රධාන ශිෂ්‍ය නායකයාගේ වගකීම් වලින් කොටසක් හෝ ප්‍රධාන ශිෂ්‍ය නායකයා නැති දවසට වගකීම් සියල්ලම ඉටු කරන කෙනාට අපි කියනවා උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා කියලා. පැහැදිලිද එතකොට? එහෙමනම් අපි කුලකයක් ගත්තාම ඒ කුලකයේ අවයව සියල්ලම හෝ එහෙම නැත්නම් අවයව කිහිපයක් හෝ අරගෙන අපි හදන වෙනත් කුලකයකට අපි කියනවා උපකුලකයක් කියලා. උපකුලකයක් කියලා.
එහෙමනම් පුතේ ආපහු අර උදාහරණය මම කියන්නම්. දැන් ඉස්කෝලේක ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකුයි උපශිෂ්‍ය නායකයෙකු ඉන්නවා. උප ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු ඉන්නවා. එතකොට පුතේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාට යම්කිසි වගකීම් කොටසක් තියෙනවා ඉෂ්ට කරන්න. රාජකාරී කොටසක් තියෙනවා. අපි හිතමු උප ප්‍රධාන ශිෂ්‍ය නායකයාටත් පොඩි පොඩි වගකීම් ටිකක් තියෙනවා. හැබැයි අර ප්‍රධාන ශිෂ්‍ය නායකයාට තරම් නැහැ. එතකොට ප්‍රධාන ශිෂ්‍ය නායකයා පාසල් පැමිණියේ නැති දවසකට අර උප ප්‍රධාන ශිෂ්‍ය නායකයාට වෙනවා අර ප්‍රධාන ශිෂ්‍ය නායකයාගේ වගකීම් වලින් කොටසක් හෝ සියල්ලම ඉටු කරන්න. පැහැදිලි නේද? අන්න ඒකනේ අපි උප කියලා කියන්නේ. එහෙනම් මෙතනත් උප කියන එකේ තේරුම ඒකම වෙනවා. අපි සලකනු ලබන කුලකයක අවයව එකක් හෝ දෙකක් හෝ එහෙම නැත්නම් කිහිපයක් හෝ එහෙමත් නැත්නම් ඔක්කොම හෝ අරගෙන අපි වෙනම හදන කුලකයකට කියනවා අර සලකනු ලබන ප්‍රධාන කුලකයේ ලොකු කුලකයේ උපකුලකයක් කියලා. හරි. අපි එහෙනම් ඒක ලියලාගෙන ඉමුකෝ මෙහෙම රතු පාටියෙන් ලියන්න මෙන්න මෙහෙම. උපකුලක කියලා ලියලා රතු පාටියෙන්ම ලියන්න යටින්. සලකනු ලබන කුලකයකින් අවයව කිහිපයක් හෝ අවයව සියල්ලම ගෙන සාදනු ලබන වෙනත් කුලකයන් සලකනු ලැබූ කුලකයේ උපකුලක ලෙස හඳුන්වයි. හරි. අපි මේක උදාහරණකින් පැහැදිලි කරගමු. ලියන්න පුතේ උදාහරණයක්. දැන් මේ උපකුලක වෙන් රූප සටහන් වල එහෙම නිරූපණය කරන හැටි මම වෙන් රූප සටහන් ඇතුළේදී කියලා දෙනවා. ආපහු මේක මතක් කරලා දෙනවා. දැනට අපි උපකුලකයක් කියන්නේ මොකක්ද කියන එක තමයි මෙතනදී ඔළුවට දාගන්න ඕනේ. එහෙනම් අපි උදාහරණයක් ලියමු පුතේ මෙන්න මෙහෙම. මම කුලකයක් දෙනවා. මේ කුලකය ඇතුලේ අපිට ලේසි ABC කියලා අකුරු තුනක් ගමු. ලියන්න එහෙනම් සංගල වරහන් ඇතුලේ සිම්පල් ABC කියලා දාගන්න අවයව තුනක් තියෙන කුලකයක්. මෙම කුලකයේ මගින් එතකොට මෙයා තමයි අපි අර සලකනු ලබන කුලකය. ලියන්න ඉස්සරහින් මෙම කුලකයේ මගින් සෑදිය හැකි උපකුලක සියල්ල ලියන්න. එහෙමනම් පුතේ මෙයා තමයි අපි අර සලකනු ලැබූ ප්‍රධාන කුලකය. මම ඒක ලියන්න. සලකනු ලැබූ ප්‍රධාන කුලකය. ඊළඟට මෙයාගෙන් අපි උපකුලක හදනවා. එහෙනම් අපිට උපකුලක හදන්න කියලා කිව්වේ කොහොමද? අවයව එකක් හෝ දෙකක් හෝ එහෙම නැත්නම් කිහිපයක් හෝ එහෙම නැත්නම් සියල්ලම හෝ අරගෙන උපකුලක හදන්න කිව්වා. අපි ඉස්සරෝම අවයව එක බැගින් අරගෙන කුලක හදමු. මෙන්න එහෙනම් එකක්. A කියන අවයවය අරගෙන එක උපකුලකයක් හැදුවා. ඊළඟට අපි B කියන අවයවය අරගෙන තව එකක් හදනවා. ඊළඟට අපි C කියන අවයවය අරගෙන තව උපකුලකයක් හදනවා. පැහැදිලිද එහෙනම්? අන්න අපි උපකුලක තුනක් හැදුවා අවයව එක බැගින් අරගෙන. ඊළඟට මම හදනවා අවයව දෙක බැගින් අරගෙන. එහෙනම් A අකුරයි B අකුරයි කියන අවයව දෙක අරගෙන එක උපකුලකයක් හැදුවා. ඊළඟට B අකුරයි C අකුරයි අරගෙන එකක් හදනවා. තව එකක් හදනවා මම A අකුරයි C අකුරයි අරගෙන. දැන් කාට හරි හිතෙන්න පුළුවන් මෙහෙමත් හදමුකෝ එහෙනම් C අකුරයි B අකුරයි අරගෙන කියලා. වැඩක් තියනවද බලන්න පුතේ? A අකුරයි B අකුරයි හරි අවුලක් නැහැ. B අකුරයි C අකුරයි හරි දැනට අවුලක් නැහැ. A අකුරයි C අකුරයි අවුලක් නැහැ. හැබැයි C අකුරයි B අකුරයි මෙයාම නේද? මේ මෙයාටම තුල්ලෙක් සමානෙක් කෙනා නේද? තුල්ල නෙමෙයි සමානෙක් කෙනානේ. සමකුලකේනේ. එහෙනම් ඒව ලියන්න එපා. එහෙම ලියන්න ගියොත් මේකත් ඉතින් කොච්චර ලියන්න වේද නේ? හරි.
ඊළඟට අපි අවයව සියල්ලම අරන් එකක් හදනවා. එහෙනම් අපිට A B C කියලා තව උපකුලකයක් හදන්න පුළුවන්. දැන් එතකොට පුතේ උපකුලක 1 2 3 4 5 6 7ක් හදලා තියෙනවා. මතක තියාගන්න මෙන්න විශේෂ තැනක් ඕනෑම සලකනු ලබන ප්‍රධාන කුලකයක උපකුලකයක් විදිහට අපිට අභිශූන්‍ය කුලකයක් ගන්න වෙනවා. අභිශූන්‍ය කුලකයක් ගන්න වෙනවා. හොඳට මතක තියාගන්න අපි සලකනු ලබන කුලකයේ කවුරු වුණත් එයාගේ උපකුලකයක් වෙනවා අභිශූන්‍ය කුලකය. මම වෙන රූප සටහන් වලදී මේක තව ටිකක් පැහැදිලි කරනවා කොහොමද මේ අභිශූන්‍ය කුලකය අරයාගේ උපකුලකයක් උනේ කියන එක. පැහැදිලි නේද? හරි. එහෙනම් මෙන්න මේ සෙට් එකට අපි කියනවා අර සලකනු ලබන කුලකයේ උපකුලක කියලා. හරි. මේ විදිහටම ලියා ගන්න. මෙතෙන් රතු පාටින් ඉරක් ගහලා සලකනු ලබන ප්‍රධාන කුලකය කියලා ලියන්න. මෙන්න යාගෙන් හැදිච්ච උපකුලක ටික. එහෙනම් පුතේ උපකුලක 8ක් හැදිලා තියෙනවා. අවයව 3ක් තිබ්බ එකෙන් උපකුලක 8ක් හැදිලා තියෙනවා. ඔන්න ඔතනත් පොඩි සම්බන්ධකමක් තියෙනවා. අපි ඒකත් ලියාගමු. මේක ලියාගෙන මේ විදිහට කොටු කරගන්න. දැන් මෙතන අවයව 3ක් තිබ්බ හින්දා අපිට මේ විදිහට ලියලා බලලා අපි හොයාගත්ත 8 දෙනෙක් ඉන්නවා උපකුලක කියලා. හැබැයි පුතේ මේක හිතන්නකෝ අවයව 5ක් 6ක් තිබ්බා කියලා. අවයව 5ක් හෝ 6ක් තිබ්බා කියලා. අපිට එක බැගින් අරගෙන ලියන්න වෙනවා. දෙක බැගින් අරගෙන තියෙන ඔක්කොම ලියන්න වෙනවා. මග ඇරෙන්න පුළුවන්. එකම දෙපාරක් ලියවෙන්න පුළුවන් නේ. අවයව 3 බැගින් ලියන්න වෙනවා. 4 බැගින් ලියන්න වෙනවා. 5ක් අරගෙන ඔන්න එකක් හැදුවා. මේ අභිශූන්‍ය කුලකයකුත් හැදුවා. එහෙම ලියන්න ගියාම පුතේ උපකුලක කීයක් තියනවද කියන එක අපිට පැටලෙනවා. හේතුව සමහරට එකම උපකුලකේ අපි අතින් වැරදිලා තව පාරක් ලියවිලා. එහෙම නැත්නම් ඔන්න උපකුලකයක් මග ඇරිලා. ඒ වගේ ප්‍රශ්න එනවා. එහෙමනම් පුතේ දීලා තියෙන ප්‍රධාන කුලකයේ අවයව ගාන ඇසුරෙන් අපිට එයාගෙන් හදන්න පුළුවන් උපකුලක ගාන ප්‍රකාශ කරන්න පුළුවන්. ඒකට පොඩි සූත්‍රයක් තියෙනවා. අන්න ඒක අපි රතු පාටින් තරුවක් දාලා එහෙනම් නිල් පාටින් ලියන්න. හැබැයි රතු පාටින් තරුවක් දාන්න. රතු පාටින් තරුවක් දාන්න මේකට යටින් ලියන්න. කුලකයකට ඇති අවයව ගණන කුලකයකට ඇති අවයව ගණන කුලකයකට ඇති අවයව ගණන සිම්පල් n නම්. දැන් මෙතන සිම්පල් n කියලා ගත්තේ මේ ඕන එකට පොදුවේ ඕන එකට හරියන්නේ. අපි හිතනවා දැන් මේකේ අපි හිතුවේ අපි ඇත්තටම කියන්නේ කුලකයේ අවයව 3ක් තියෙනවා කියලානේ. දැන් අපි හිතනවා කුලකයකට අවයව ගණන n නම්. කුලකයක අවයව ගණන n කියලා ගාණක්. n කියලා ගාණක් තියෙනවා. නම් එම කුලකය මගින් සෑදිය හැකි අපි මේකට උදාහරණයක් ලියමු එතකොට තේරෙයි. එම කුලකය මගින් සෑදිය හැකි උපකුලක ගණන එම කුලකය මගින් සෑදිය හැකි උපකුලක ගණන දෙකේ n වන බලය. මෙන්න මම ලියවා දෙකේ n වන බලය මගින් ලබාගත හැකිය. මගින් ලබාගත හැකිය. අවයව ගණන n නම් එම කුලකය මගින් සෑදිය හැකි උපකුලක ගණන දෙකේ n වන බලය මගින් ලබාගත හැකිය. ලියන්න උදාහරණයක් ලියන්න. මම ඒකට පොඩි කුලකයක් දෙන්නම්. උදාහරණයක් දාගන්නකො. හරි මම මේකට මොනවා හරි ඔය ඉංග්‍රීසි අකුරු ටිකක් A E I O U. හරි. ඔන්න ඔක අවයව 5ක් තියෙන කුලකයක්. උදාහරණයක් කියලා මෙන්න මේ අවයව 5ක් සහිත කුලකය ලියා ගන්න. ලියලා ඉස්සරහින් ලියන්න. කුලකය මගින් සෑදිය හැකි උපකුලක ගණන සොයන්න. කුලකය මගින් සෑදිය හැකි
උපකුලක ගණන සොයන්න. හරි. දැන් පුතේ අපිට තරුවක් දාලා අපි ලීවා අවයව ගාන n කියලා තියෙනවා නම් n ගානක් නම් දෙකේ n වෙනි බලයෙන් උපකුලක ගාන එනවා කියලා. එහෙනම් දැන් අපිට පුතේ මේකේ උපකුලක ගණන හොයන්න පුළුවන්නේ ඔය කියන දෙකේ n වෙනි බලයෙන්. n කවුද? n කවුද කියලා හිතන්න. අවයව ගාන n නම් කියලානේ කිව්වේ. ඉතින් මේකේ අවයව කීයද? 1යි 2යි 3යි 4යි 5යි. පටල ගන්න එපා. මේ ඉංග්‍රීසි අකුර n කියන්නේ අර බීජීය පදයක් පුතේ. අවයව අපිට 3ක් තියෙන කුලක, 4ක් තියෙන කුලක, 5ක් තියෙන කුලක, 6ක් තියෙන ඒවා, 10ක් 12ක් 20ක් තියෙන ඕන එකක් හම්බෙන්න පුළුවන්. ඉතින් මේ ඕනෑම කෙනෙක් සංකේතවත් කරන්න තමයි දෙකේ n වෙනි බලය කියලා ලියවේ. එහෙනම් මතක තියාගන්න මේ n වෙනුවට දාන්නේ කුලකයේ තියෙන අවයව ගාන. එතකොට මෙතන 1යි 2යි 3යි 4යි 5ක් තිබ්බා. එහෙනම් මෙයා දෙකේ 5 වෙනි බලය. මම චුට්ටක් මෙහෙන් හදන්නම් පුතේ. උතන පේන්නේ නැති වෙයි සමහර විට. එහෙනම් උපකුලක ගාන අපිට එනවා දෙකේ 5 වෙනි බලය කියලා. දෙකේ 5 වෙනි බලය කියන්නේ දෙකේව 5ක්නේ. ඒකත් ඔන්න අමතකයි නම් ඉතින් මම ලියලා පෙන්නුවා අපිට උත්තරයක් එනවා 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි 16 වරක් 2 32යි. එහෙනම් පුතේ අවයව 5ක් තියෙන මෙන්න මේ කුලකයෙන් හදන්න පුළුවන්ලු උපකුලක 32ක්. හරි නේද? දෙකේ n වෙනි බලය, දෙකේ අවයව ගාන. මෙතෙන්ටත් අපි නිකමට දාලා බලමු. දෙකේ n වෙනි බලය කියපුවාම දෙකේ 3. ඇයි අවයව 3යි. එහෙනම් දෙකේ 3 කියන්නේ මෙන්න මේකට. 2 වරක් 2 4යි 4 වරක් 2 8යි. හරි නේද පුතේ මේක එහෙනම් මේ අවයව 8ක් අවයව 3ක් තිබ්බොත් උපකුලක 8ක් කියලා ආව අපිට. හරිනේ. අපි මෙතන උපකුලක 8ක් අරන් තියනවා. පැහැදිලි නේද? උපකුලක 8ක් මෙතන අරගෙන තියනවා. එහෙනම් දැන් ඔන්න අවයව ගාන දන්නවනම් අපිට උපකුලක ගාන හොයන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. උපකුලක කොච්චරක් හැදුව හැකිද කියලා හොයන්න පුළුවන්. ඉක්මනට ලියාගමු අපි. තව පොඩි කතාවක් අපිට මෙන්න මේ උපකුලකවල කියන්න තියෙනවා. පොඩි සංකේත දෙකක් පාවිච්චි කරන්න තියෙනවා පුතේ මේ උපකුලකවලත්. ඉතින් මම ඒකත් මේ උදාහරණයටම කියන්නම්. නැත්නම් අපි වෙන උදාහරණයක් ගමු ඒකට. හරි. ඒ සංකේත දෙක ගැන කියන්න මම වෙනම උදාහරණයක් ඔයාලට කියලා දෙන්නම්. මම මේකෙදි කැපිටල් A කියලා කුලකයක් ගන්නවා. ඒක ඇතුලේ 1 2 3 4 5 6 7 කියන අවයව 7 තියෙනවා. මම ඊට පස්සේ B කියලා කුලකයක් ගන්නවා. මේක ඇතුලේ 2 4 6 කියන අවයව 3 තියෙනවා. ඊළඟට මම C කියලා කුලකයක් ගන්නවා. මේක ඇතුලේ 5 6 7 8 කියලා අවයව ටිකක් තියෙනවා. මේක මම මේ නිකන් හිතලා කිව්වේ ඈ. මේක කොහෙන්ද මේ සර්ට ආවේ කියලා ඌව ගැන හිතන්න යන්න එපා. නිකන් හිතන්නකො කැපිටල් A කියන කුලකයේ අවයව මෙන්න මේ 7 තියෙනවා. B කියන කුලකයේ මේ අවයව 3 තියෙනවා. C කියන කුලකයේ මේ අවයව 4 තියෙනවා. එච්චරයිනේ. ඒක හිතන්නකො. ඊළඟට හිතන්න මේ B කියන කෙනා කැපිටල් A කියන කුලකයේ හරි C කියන කුලකයේ හරි මේ B කියන කෙනා මේ A ගේ හරි C ගේ හරි උපකුලකයක් වෙනවද කියලා බලන්නකෝ. දෙකේ ඉලක්කම තියෙනවා, 4 තියෙනවා, 6ක් තියෙනවා. එහෙනම් පුතේ මේ කැපිටල් A ගෙන් අවයව 3ක් ඉල්ලගෙන නේද මේ B හදලා තියෙන්නේ. එහෙනම් B කියන කෙනා කැපිටල් A ගේ උපකුලකයක් කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි C කියන කෙනා බලන්න කැපිටල් A ගේ උපකුලකයක් වෙනවද කියලා. බලන්නකෝ C ගේ 5 හරි 6 හරි 7 හරි මේ 8 මේ A ගාව නෑනේ නේද? 8 කියන කෙනා A ගේ නෑ. එහෙනම් පුතේ මේ 8 අරන් තියෙන්නේ මෙයා A ගෙන් නෙමෙයිනේ. එහෙනම් C කියන කුලකයේ කැපිටල් A ගේ උපකුලකයක් නෙවෙයි. එහෙනම් දැන් ඔන්න අපි දන්නවා මෙතන B කියන කෙනා කැපිටල් A ගේ උපකුලකයක්. හැබැයි C කියන කෙනා කැපිටල් A ගේ උපකුලකයක් නෙවෙයි කියලා අපි දන්නවා. එහෙනම් අපි ඕක රතු පාටින් තරු දාලා ලියමු.
ලියන්න රතු පාටින් තරුවක් දාලා B කුලකය A කුලකයේහි capital A කුලකයේහි උපකුලකයක් වේ. හරි. පැහැදිලි නේද පුතේ උපකුලකයක් වේනේ. B කියන කෙනා හදලා තියෙන්නේ A ගෙන් අවයව ඉල්ලගෙන. පටල ගන්න එපා මේ A එහෙම නෙමෙයි උපකුලකය ඈ. ලොකු එක්කෙනා මෙයා A. මේ ඉන්නේ. මෙයා තමයි ලොකු එක්කෙනා. එයාගෙන් අවයව 3ක් ඉල්ලගෙන තමයි B හදලා තියෙන්නේ. එහෙනම් B කුලකය තමයි A ගේ A කුලකයේහි උපකුලකයක් වෙන්නේ. ඔන්න ඕක අපිට සංකේතවත් කරන්න පුළුවන් පුතේ. B මේ සංකේතයෙන් මේක C නෙමේ C අකුරට වඩා දිගයි මේ අඬු දෙක දිගයි අපි ඕනනම් තව ටිකක් පොඩියට දාමු එතකොට පැහැදිලිනේ ඔන්න ඔහම මේක C නෙමේ එහෙනම් B කුලකය A ගේ උපකුලකයක් කියන්න අපි මෙන්න මේ සංකේතය පාවිච්චි කරනවා දැන් මේ සංකේතය පාවිච්චි කරද්දී ඔයාලට අවුලක් එන්න පුළුවන් දැන් කොහෙටද උපකුලකය දාන්නේ මම ඒකට පොඩි ලේසි ක්‍රමයක් කියලා දෙන්නම් පුතේ මේ සංකේතේ කට ඇරිලා තියෙන පැත්තට දාන්න ලොකු එක්කෙනා කට ඇරිලා තියෙන පැත්තට ලොකු එක්කෙනා දාන්න මේ සංකේතේ කට ඇරිච්ච පැත්තක් තියෙනවනේ ඒ පැත්තට ලොකු එක්කෙනා දාන්න කට වැහිච්ච පැත්තට දාන්න උප එක්කෙනා පොඩි එක්කෙනා එතකොට කවුරු හරි ළමයෙක් මේක මේ විදිහට ලියවත් දැන් සාමාන්‍යයෙන් අපි මේ සංකේත මෙහෙම පාවිච්චි කරන්නේ නැහැ හරි එහෙනම් එහෙම ලියන්න එපා මේක C අකුර හැඩයටම ලියන්න කට ඇරිච්ච පැත්තට දාන්න මතක තියාගන්න ලොකු එක්කෙනා කට වැහිච්ච පැත්තට දාන්න අපි B කියන උපකුලකය හරි එහෙනම් ඊළඟ තරුව දාලා ලියන්න අපි C ගැන කියමු C කුලකය ඊළඟ තරුව දාලා ලියන්න C කුලකය capital A කුලකයේහි උපකුලකයක් නොවේ නේද උපකුලකයක් නොවේ මෙතන වේ මෙතන නොවේ C කුලකය capital A කුලකයේහි උපකුලකයක් නොවේ එමනම් පුතේ ඒක අපිට සංකේතවත් කරන්න පුළුවන් මෙහෙම අපි උපකුලකය කියන කෙනා දාන්නේ කට වැහිච්ච පැත්තටනේ ඔන්න අපේ අර මේක ටිකක් ලොකුවට ලියන්නම් මම C අකුර මේ තමයි අපේ සංකේතේ මේක අපි ඉරකින් කපනවා නොවේනේ කාගේද A ගේ පැහැදිලි නේද C කියන කුලකය උපකුලකයක් නොවේ උපකුලකයක් වේ මේක ඉරකින් කපපුවාම නොවේ කාගේද capital A ගේ පැහැදිලිනේ එතකොට පුතේ මේ මෙතනත් අර කලින් වගේ මේක මෙහෙමත් ලියන්න පුළුවන් ඕන හෝ මෙහෙම ලියන්නත් පුළුවන් B කියන කුලකය උපකුලකයක් වෙනවා capital A ගේ කියන A අකුර වෙනුවට ඕන නම් අපිට 1 2 3 4 5 6 7 කියලා දාන්න පුළුවන් ගැටලුවක් නැහැ. එතකොට මෙතනදී එයාගේ නම තියනවා මෙතන කුලකය තියෙනවා. එච්චරනේ නේද? මෙතන නම තියනවා මෙතන කුලකය. හරියට එකම කෙනා ඇඳුම් දෙයක් ඇඳන් ඉන්නවා වගේ. ඒ කියන්නේ මෙතන ඇඳන් ඉන්නේ මෙහෙම ඇඳුමක් මෙතන තියෙන්නේ මෙහෙම ඇඳුමක්. ඇතුලේ ඉන්නේ එකම කෙනා. අන්නේ කෙනාගේ උපකුලකයක් තමයි මේ B කියන කෙනා. මේක තවත් ඕනනම් පුළුවන් පුතේ අපිට ලියන්න මෙහෙමත්. අපි B කියන කුලකය ලියනවා අවයව සහිතව 2 4 6 කියලා. උපකුලකයක් වේ කාගේද capital A ගේ. ඔහොමත් ලියන්න පුළුවන් ඕන. පටල ගන්න එපා. එතකොට මෙන්න මේ ටික. දැන් එතකොට කාට හරි ප්‍රශ්නයක් ඇති මෙහෙම ලියන්න බැයිද සර්? මේ දැන් මේ A අකුරටත් මේක දාලා එහෙමත් පුළුවන්. එහෙමත් ලියන්න පුළුවන් ගැටලුවක් නැහැ. එහෙමත් ලියන්න පුළුවන්. හරි. එතකොට මට මෙතනදී වැදගත් උනේ මෙන්න මේ සංකේතය කියලා දෙන්නයි සංකේතේ කට ඇරිච්ච පැත්තට එන්නේ කවුද කියලා දෙන්නයි.
එහෙනම් කට වැහිච්ච පැත්තට තමයි උප එක්කෙනා එන්නේ. ඇරිච්ච පැත්තට ලොකු එක්කෙනා එන්නේ. හොඳට මතක තියාගන්න. හරි. දැන් ඊළඟට අපිට ඊළඟ කොටසෙන් කතා කරන්න තියෙන්නේ වෙන් රූප සටහන් ගැන විශේෂම කෙනා. එතකොට වෙන් රූප සටහන් ගැන අපි කාණු මාත්‍රකාවක් යටතේ කොහොමද මොකද්ද කියලා පොඩි හැඳින්වීමක් කරගෙන ඊළඟට අපිට කුලක කර්ම තුනක් හම්බ වෙනවා. ඒක ඉගෙන ගත්තට පස්සේ අපිට කුලක ගණන් වලට යන්න පුළුවන්. හරි. එහෙනම් අපි අනුමාත්‍රකාවක් ලියාගමු පුතේ. වෙන් රූප සටහන් අනුමාත්‍රකාවක් ලියන්න. වෙන් රූප සටහන්. එහෙනම් පුතේ අපිට දැන් කතා කරන්න තියෙන්නේ මෙන්න මේ වෙන් රූප සටහන් කියන කොටස ගැන. එතකොට මම එක උදාහරණයක් අරගෙන සර්වත්‍ර කුලකය කියන්නේ මොකද්ද? ඊළඟට සර්වත්‍ර කුලකයේ උපකුලකයක් අපි කොහොමද වෙන් රූප සටහන තුළ නිරූපණය කරන්නේ? ඒ කියන සියලුම දේවල් මම එක උදාහරණකින් ඔයාලට කියලා දෙන්නම්. එහෙමනම් ඔය වෙන් රූප සටහන් කියන අනුමාත්‍රකාව යටතේ තව පොඩි මාත්‍රකාවක් විදිහට අනුමාත්‍රකාවක් විදිහට මෙහෙම ලියාගන්න. සර්වත්‍ර කුලකය වෙන් රූප සටහන් කියන අනුමාත්‍රකාව යටතේ සර්වත්‍ර කුලකය කියලා ලියන්නකෝ. ඒකත් චූටි අනුමාත්‍රකාවක් විදිහට. සර්වත්‍ර කුලකය. වරහන් ඇතුලේ දාගන්න පුතේ අපි සර්වත්‍ර කුලකයේ මෙන්න මේ සංකේතයෙන් බලන්න මේක ඊ අකුර එහෙම නෙමෙයි. මෙන්න මෙහෙම අපි දාන්නේ. මෙන්න මේ සංකේතයෙන් ඕක ඔය මැද තියෙන හිස්තන ඔන්නෝම අඩු වෙන විදිහට ලියන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ සංකේතයෙන් අපි සර්වත්‍ර කුලකයේ සංකේතවත් කරනවා. එහෙනම් ඒකත් සර්වත්‍ර කුලකය කියන තැන ඉස්සරහින් මේ සංකේතය දාගන්න. හරි. සර්වත්‍ර කුලකයක් කියලා කියන්නේ අපි අර කුලක පාඩම් පටන් ගද්දිම මුලින්ම කීවා මේ සලකනු ලබන සමූහයකින් තමා මේ කුලකයක් වෙන් කරගන්නේ කියලා. එහෙමනම් පුතේ අන්නේ සලකනු ලබන සමූහයට අපි කියනවා සර්වත්‍ර කුලකය කියලා. එහෙනම් යම්කිසි කුලකයක් නිරූපණය කිරීම සඳහා අපි විසින් සලකනු ලබන සමූහයට අපි කියනවා සර්වත්‍ර කුලකය කියලා. එහෙනම් අපි අර මුලින් කතා කරපු උදාහරණ අනුව අපි පාසල කියන සමූහය සැලකුවා. පාසලේ ඉන්න දරුදැරියන් කියන සමූහය සැලකුවා. එහෙමනම් පුතේ පාසලේ ඉන්න දරුදැරියෝ කියන සමූහය අපිට සර්වත්‍ර කුලකයේ විදිහට සලකන්න පුළුවන්. ඊළඟට අපි අර වාහන සේල් එකේ තියෙන වාහන 50ක් ගැන කියන සමූහයක් ගැන කතා කරා. එමනම් අන්නේ වාහන 50 සමූහය අපිට සලකන්න පුළුවන් සර්වත්‍ර කුලකයේ විදිහට. හරි. එහෙනම් අපි මේකට යටින් ලියමු මෙන්න මෙහෙම. කුලකයක් නිරූපණය කිරීම සඳහා යොදාගනු ලබන සමූහය සර්වත්‍ර කුලකය ලෙස හඳුන්වයි. යොදාගනු ලබන සමූහය සර්වත්‍ර කුලකය ලෙස හඳුන්වයි. අපි උදාහරණයක් ලියමු ඔකට. මේ උදාහරණයම තමයි මම පල්ලෙහාට අරගෙන යන්නේ. එහෙනම් උදාහරණයක් කියලා දාලා ඔතන යටින් ලියන්න මේ විදිහට. බිඳුවේ සිට 9 දක්වා වූ ඉලක්කම් සමූහය සලකමු. බිඳුවේ සිට 9 දක්වා වූ ඉලක්කම් සමූහය සලකමු. හරි. දැන් පුතේ අපි මෙතනදී සලකන්නේ ඉලක්කම් කියන සමූහය. ඒක බිඳුවේ ඉඳලා 9 දක්වා. අපි දන්නවා බිඳුවේ ඉඳලා 1 2 3 4 කියලා 9 දක්වා ඉලක්කම් ටික තියෙනවා. එහෙමනම් මෙන්න මේ ඉලක්කම් කියන සමූහය තමයි අපි සලකන්නේ මේ ගානේදී. එහෙනම් සර්වත්‍ර කුලකයේ විදිහට අපිට ගන්න වෙන්නේ මේ බිඳුවේ සිට 9 දක්වා වූ ඉලක්කම් ටික. එහෙනම් අපිට සර්වත්‍ර කුලකයේ සංකේතවත් කර හැකි. ඔන්න අපි සර්වත්‍ර කුලකයේ සංකේතය දැම්මා සමානයි. දැන් පුතේ අර මෙතනදී අපි කලින් අවස්ථාවල කැපිටල් ඉංග්‍රීසි අකුරක් පාවිච්චි කරා කුලකයට නමක් දෙද්දී. හැබැයි මේ සර්වත්‍ර කුලකය කියන කෙනා විශේෂ කෙනෙක්නේ. අපි අර සලකනු ලබන සමූහයමනේ අපි කුලකයක් විදියට සර්වත්‍ර කුලකයක් විදියට සලකන්නේ. එහෙමනම් මෙතනදී අපි සර්වත්‍ර කුලකය ඉංග්‍රීසි කැපිටල් අකුරු වලින් නම් කරන්නේ නැහැ. මතක තියාගන්න මෙන්න මේ සංකේතයෙන් තමයි සර්වත්‍ර කුලකය නම් කරන්නේ. එහෙමනම් කොහෙදි හරි ඔයාලා මේ සංකේතය දැක්කොත්
මේ කියලා තියෙන්නේ සර්වත්‍ර කුලකය කියන සමූහය කියලා මතක තියාගන්න. එහෙනම් සර්වත්‍ර කුලකයේ විදිහට අපිට ගන්න කියනවා බිඳුවේ ඉඳන් 9 දක්වා වූ ඉලක්කම්. එහෙනම් 0 1 2 3 4 5 6 7 8 9. ඔන්න එහෙනම් අපේ සර්වත්‍ර කුලකයට අයත් අවයව ටික ලියලා තියෙනවා සංගල වරහණක් ඇතුලේ. දැන් පුතේ අපි වෙන් රූප සටහනකින් තමයි මේක නිරූපණය කරන්න හදන්නේ. එහෙමනම් මම කුලකයක් ලියා දක්වන අවස්ථා 4ක් ඔයාලට කියලා දුන්නා. ඒ අවස්ථා 4 වෙන් රූප සටහනකින් කුලකයක් නිරූපණය කරන හැටි කියලා දුන්නා මේ වෘත්තයකින් හෝ ඉලිප්සයකින්. මේ පාඩමේ මුල් හරිය කියන්නේ මම මතක් කරගන්න. මම කීවා මෙන්න මේ විදිහට අපිට කුලකයක් අවයව සහිතව සංගල වරහණක් ඇතුලේ ලියන්න පුළුවන් කීවා. ඊළඟට තව අවස්ථාවක් මම කියලා දුන්නා වෙන් රූප සටහනක් ඇතුලේ කුලකය නිරූපණය කරන්න පුළුවන් කියලා. පුතේ අපි වෙන් රූප සටහනට එතනදි ගත්තේ මතක් කරගන්න ඉලිප්සාකාර හැඩයක් හෝ වෘත්තාකාර හැඩයක් කියලා මම කීවේ. හැබැයි මෙන්න මේ සර්වත්‍ර කුලකය කියන කෙනාට අපි ගන්නේ ඍජුකෝණාශ්‍රාකාර හැඩයක්. එහෙනම් අපිට සර්වත්‍ර කුලකය කියන කෙනා මෙන්න මේ විදිහට ඍජුකෝණාශ්‍රයකින් නිරූපණය කරන්න පුළුවන්. අපි සර්වත්‍ර කුලකය කියන්නේ මේ සංකේතය මෙන්න මෙහෙම මේකට දානවා. එහෙනම් මෙන්න මේ ඍජුකෝණාශ්‍රය ඇතුලේ මේ සර්වත්‍ර කුලකයට අයත් වෙන අවයව සියල්ල අපි ලියලා පෙන්නන්න ඕනේ. එහෙනම් පුතේ අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. බලන්න 0 1 2 3 ඊළඟට 5 7 4 6 8 9. හරි නේද? 0 1 2 3 4 5 6 7 8 9. ඔන්න එහෙනම් සර්වත්‍ර කුලකය වෙන් රූප සටහනකින් නිරූපණය කරා. හරි. ඒකත් ලියා ගන්නකො. දැන් මේකට ආය අමුතුවෙන් මේක වෙන් රූප කියලා කියන්න ඕනේ නැහැ නේද? එහෙනම් සර්වත්‍ර කුලකය අපි අවයව සහිතව ලියලා පෙන්නුවා. ඊළඟට අපි සර්වත්‍ර කුලකයේ වෙන් රූප සටහනකින් නිරූපණය කරා. මේකත් ඇඳගන්න. මම මේ ගානම තමයි ඉස්සරහට අරගෙන යන්නේ. හරි. එහෙමනම් ඊළඟ කොටසේදී අපි මෙන්න මේ සර්වත්‍ර කුලකයේ ඇතුලේ දැන් හිතන්න මේ තමා පාසල. අපි පාසල වට කරලා වැටක් ගහලා තියෙනවා. එක්ක තාප්පයක් බැඳලා තියෙනවා. එහෙනම් මේ පාසල වට කරලා බැඳපු තාප්පේ තමයි මේ තියෙන්නේ. ඒකට අපි කියනවා සර්වත්‍ර කුලකය කියලා. එහෙනම් ওই තාප්පේ ඇතුලේ තමයි ඔය කියන පිරිමි ළමයි ගැහැණු ළමයි කියන කට්ටිය ඔක්කොම ළමයි ටික ඉන්නේ. එහෙනම් මෙන්න මේ කුලකයට අයිති ළමයි ටික මේක ඇතුලේ ඉන්නවා. සර්වත්‍ර කුලකයේ ඇතුලේ ඉන්නවා. ඊළඟට පුතේ අපි මේ සලකනු ලබන සමූහයෙන් විශේෂ ලක්ෂණ සහිතව පිරිමි ළමයි ටික වෙන් කරගත්තා. පැහැදිලිනේ? මතකයිනේ මුලින් අපි කරපුවා. එහෙනම් පුතේ දැන් මේක ඇතුලේ ඉලක්කම්නේ තියෙන්නේ. මේක අපිට පිරිමි ළමයි වෙන් කරන්න බෑනේ මේ සමූහයෙන්. එහෙනම් අපි මේ සමූහයට ගැලපෙන විදිහට කවුරු හරි කෙනෙක් කුලකයක් මේක ඇතුලෙන් වෙන් කරගමු. එහෙනම් යටිල් යන්න මෙන්න මෙහෙම. යටිල් යන්න මෙහෙම. සර්වත්‍ර කුලකයක් තුල සර්වත්‍ර කුලකයක් තුල සර්වත්‍ර කුලකයක් තුල උපකුලක එකක් නිරූපණය කිරීම. සර්වත්‍ර කුලකයක් තුල උපකුලක එකක් නිරූපණය කිරීම. හරි. දැන් අපි මෙතන ඉස්සරෝම ලියව සර්වත්‍ර කුලකය කියලා. ඊළඟට උදාහරණයක් අරගෙන මෙන්න සර්වත්‍ර කුලකය වෙන් රූපයක දැම්මා. මේක පිළිවෙලට තේරුම් ගන්නකො. ඊළඟට අපි ලියවා සර්වත්‍ර කුලකයේ ඇතුලේ උපකුලක එකක් නිරූපණය කරනවා කියලා. එහෙනම් දැන් අපි ඒක මේ උදාහරණයෙන්ම ලියමු. එහෙනම් දැන් එතනත් ආපහු උදාහරණය කියලා ලියන්න. එතකොට පුතේ මතක තියාගන්න මෙන්න මේ උදාහරණයම තමයි මෙතනත් මේ ගන්නෙ. මේකෙම කොටසක් තමයි ගන්න කියන එක. හරි. එහෙනම් උදාහරණයක් කියලා අපි ආපහු යටින් ලියමු මෙහෙම. ලියන්න. ඉහත සර්වත්‍ර කුලකය තුල සර්වත්‍ර කුලකය තුල ප්‍රථමක සංඛ්‍යා කුලකය ප්‍රථමක සංඛ්‍යා කුලකය ප්‍රථමක සංඛ්‍යා කුලකය කැපිටල් A ලෙස නම් කරන්න. කැපිටල් A ලෙස නම් කරන්න. හරි.
එහෙමනම් පුතේ ඔන්න උදාහරණයක් කියනවා මෙන්න මේ ඉහත සර්වත්‍ර කුලකයේ ඇතුලේ කැපිටල් A කියලා කුලකයක් වෙන් කරන්නලු අර අපි කීවේ මොනවා හරි තියෙන විශේෂිත වූ දත්ත පදනම් කරගෙන අපි පිරිමි ළමයි ටික වෙන් කරා වගේ දැන් මේකෙදි අපිට කියනවා මෙන්න මෙයා ඇතුලේ ඉන්න ප්‍රථමක සංඛ්‍යා ටික වෙන් කරලා දෙන්නලු. එහෙනම් මම ආපහු ඔන්න සර්වත්‍ර කුලකේ ලියනවා. 0 1 2 3යි 4 5 6 7 8 9. දැන් අර තියෙන තැන් වල මොන කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙමනම් අපිට කියනවා මෙන්න මේක ඇතුලේ ඉන්න ප්‍රථමක සංඛ්‍යා ටික කැපිටල් A කියලා කුලකයක් ඇතුළට දාන්න කියලා. එහෙනම් පුතේ දැන් අපි දන්නවා ප්‍රථමක සංඛ්‍යා කියන්නේ එකෙනුත් එම සංඛ්‍යාවෙනුත් විතරක් බෙදෙන ඒවා. අපි තෝරමු එහෙනම් බිංදුව අතහරින්න පුළුවන්. මොකද බිංදුව බෙදන්න බෑ කාගෙන්වත්. ඊළඟට එක බෙදෙන්නේ එකෙන් විතරයි. ප්‍රථමක නෙවෙයි. අන්න දෙක තියෙනවා. මොකද දෙක එකෙනුයි දෙකෙනුයි විතරයි ඉතිරි නැතුව බෙදන්න පුළුවන්. 3 4 ගන්න බෑ. 4 දෙකෙනුත් බෙදෙනවා. ඊළඟට 5 හරි. ඊළඟට 6 ගන්න බෑ. 3ෙන් බෙදෙනවා දෙකෙන් බෙදෙනවා. ඊළඟට 7. එහෙනම් මෙන්න මේ 2 3 5 7 කියන කට්ටිය විතරයි මේ අපි සලකපු සමූහය ඇතුලේ. එහෙම නැත්නම් සර්වත්‍ර කුලකයේ ඇතුලේ ප්‍රථමක සංඛ්‍යා විදිහට ඉන්නේ. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ ප්‍රථමක සංඛ්‍යා ටික අපි ඉලිප්සයකින් හෝ වෘත්තයකින් වට කරලා පෙන්නනවා. මෙයාව අපිට නම් කරන්න කියනවා කැපිටල් A කියලා. එහෙනම් පුතේ ඔන්න අපි මේක කැපිටල් A කියලා නම් කරා. දැන් එහෙනම් පැහැදිලි ඇති කොහොමද සර්වත්‍ර කුලකයකින් කැපිටල් A කියලා කුලකයක් මොකක් හරි නමක් තියෙන විශේෂිත වූ ලක්ෂණ මත පදනම් වෙලා වෙන් කර ගනු ලබන කොටස කොහොමද කුලකයක් විදිහට නම් කරන්න කියලා. දැන් එහෙනම් ඒ කොටස හරි. ඊළඟට පුතේ අපි බලන්න ඕන මේ සර්වත්‍ර කුලකයේ ඇතුලේ දැනට තියෙන්නේ කැපිටල් A කියලා එක කුලකයයි. දැනට තියෙන්නේ කැපිටල් A කියලා එක් උපකුලකයක් විතරයි. අපිට මේක ඇතුලේ B කියලා කැපිටල් B කියලා තවත් උපකුලකයක් නම් කරගන්න ඕන වුණොත් අන්න එයා කොහොමද ගන්නෙ කියන එක ඊළඟ අවස්ථාවේදී අපිට බලන්න වෙනවා. හරි. එහෙමනම් අපි ඊළඟට ආපහු උදාහරණය කියලාම ලියමු මේක. උදාහරණය කියලාම ලියමු. ලියන්නකො මෙන්න මෙහෙම. ඉහත සර්වත්‍ර කුලකයේ තුල දැන් මේකට යටින් ඊළඟට මේක ලියන්නේ. මේකට යටින් උදාහරණය. ඉහත සර්වත්‍ර කුලකයේ තුල ඉරට්ටේ සංඛ්‍යා කුලකය කැපිටල් B ලෙස නම් කර A හා B කැපිටල් A හා B එකම වෙන් රූපයක් තුල නිරූපණය කරන්න. ඔන්න මෙතන අපි වැදගත් වැඩක් මම මේක ඇතුලේ ඔයාලට කියලා දෙනවා. එහෙමනම් පුතේ දැනට අපි සර්වත්‍ර කුලකයේ ඇතුලේ කැපිටල් A කියන කුලකය හඳුනාගෙන ඉවරයි. එයාව අපි නම් කරලා ඉවරයි. එහෙනම් මම ඔන්න කැපිටල් A කියන රවුම A කියන කුලකයට අයිති කට්ටිය ඔක්කොම මෙන්න මේ සීමාව ඇතුලේ ඉන්න ඕන. මේ රවුම වලල්ල ඇතුලේ ඉන්න ඕන. එහෙනම් කැපිටල් A ට අයිති වෙලා තිබ්බා 2 3 5 7. ඔන්න ඒ කට්ටියව මම කැපිටල් A කියන සීමාව ඇතුළට දැම්මා. එතකොට තව ඉතුරු වෙලා හිටියා සර්වත්‍ර කුලකයේ බිංදුව 1 ඊළඟට දැන් 2 3 තියෙනවා 4 5 තියෙනවා 6 7 තියෙනවා ඊළඟට 8 ඊළඟට 9 තියෙනවා. හරිනේ. එහෙනම් ඔන්න ඔය ටික සර්වත්‍ර කුලකයේ තව ඉතුරු වෙලා තිබ්බා. දැන් ඒවා මේකේ මේ විදිහට තිබ්බට මම මේක මේ විදිහට ගත්තා. මොකද අර B කියන කුලකයක් නම් කරන්න ඕන හින්දා. එහෙමනම් පුතේ අපිට කියනවා දැන් මෙන්න මේ සර්වත්‍ර කුලකයේ ඇතුලේ මේ A කියන උපකුලකයක් නම් කරලා තියෙන සර්වත්‍ර කුලකයේ ඇතුලේ
ඉරට්ට සංඛ්‍යා ටික වෙන් කරලා B කියලා කුලකයක් නම් කරන්න කියනවා. කැපිටල් B කියලා කුලකයක් නම් කරන්න කියනවා. එහෙමනම් පුතේ අපි දන්නවා මෙන්න මේ බිඳුවේ ඉඳලා 9 දක්වා තියෙන ඉලක්කම් ටික ගත්තාම මේක ඇතුලේ ඉරට්ට සංඛ්‍යා විදිහට 0 2 4 6 8 කියන සංඛ්‍යා පහ සලකන්න පුළුවන්. ඉලක්කම් පහ සලකන්න පුළුවන්. මතක තියාගන්න අපි බිඳුවත් ඉරට්ට සංඛ්‍යාවක් විදිහට තමයි සලකන්නේ. එහෙමනම් දැන් අපි B කියලා රවුමක් මේක ඇතුලේ අඳින්න ඕනේ. හැබැයි මේ B කියන රවුම ඇතුළට 0 2 4 6 8 කියන කට්ටිය ඇවිල්ලා ඉන්න ඕනේ. හැබැයි පුතේ දැන් අපිට පේනවා මෙන්න මෙහෙම අපිට මේ කඩිරි වලින් පෙන්නනවා වගේ B කියලා රවුමක් අපිට අඳින්න පුළුවන්. හැබැයි මේ දෙකේ ඉලක්කම නැහැනේ. මෙයා ඉන්නවා 6ක් ඉන්නවා 8ක් ඉන්නවා දෙකේ ඉලක්කම නැහැ. අපිට එහෙනම් දෙකේ ඉලක්කම නැති හින්දා අපි ආපහු දෙකේ ඉලක්කමක් ලියනවා. හරිද එහෙම? නැහැ. එතකොට අර අපි කුලක පාඩමේ මුලින් කතා කරපු අර එකම අවයවයේ දෙවතාවක් දෙන්න බෑ කියන නීතිය අපි කඩලා. මෙතනක් දෙකක් තියෙනවා මෙතනක් තියෙනවා. එහෙනම් මේ වැඩේ කරන්න බෑ අපිට. එතකොට දෙකේ ඉලක්කම එහෙනම් මෙතනින් මකලා මෙතෙන්ට ගන්නවා. ඒක හරිද? ඒ වැඩෙත් වැරදීනේ පුතේ. අපිට දෙකේ ඉලක්කම් දැන් මේ බලන්න. ඔන්න මම ආයෙ මුල ඉඳලා කියනවා. මෙතනටත් දෙකේ ඉලක්කමක් ඕන හින්දා මෙතෙන්ට දෙකේ ඉලක්කමක් ලියන්න බෑ. එතකොට වරදින්නේ කොතනද? අර එකම අවයවයේ දෙවතාවක් ලියවා කියන තැනින්. එහෙනම් මේ ක්‍රමේ හරියන්නේ නැහැ. එහෙනම් කවුරු හරි හිතනවා අපි එහෙනම් මේ දෙකේ ඉලක්කම මෙතනින් මකලා මෙතනින් ලියමුකෝ කියලා ඔන්න එයා දෙවෙනි ඔප්ෂන් එක හිතනවා. පුතේ ඒක හරියන්නේත් නැහනේ. දැන් කැපිටල් B කියන කුලකේ හරිය ගියාට A කියන කුලකේ එක්කෙනෙක් අඩු වෙලානේ. එහෙනම් ඒක හරියන්නේත් නැහැ. එහෙමනම් දැන් අපිට වෙන කරන්න දෙයක් නැහැ. අපිට කරන්න තියෙන එකම දේ තමා මෙන්න මේ දෙකේ ඉලක්කම කැපිටල් Aට සහ Bට දෙන්නටම පොදුවේ ලියන එක. වෙන කරන්න දෙයක් නැහැ. එහෙමනම් අපි මෙන්න මේ නිල් පාට රවුමෙන් Aට අයිති කට්ටිය වට කරගෙන ඉන්නවා. මම මෙන්න මේ විදිහට රතු පාට රවුමකින් Bට අයිති කට්ටිය වට කරගන්නවා. වට කරගෙන මෙයා කැපිටල් B කියලා නම් කරනවා. දැන් බලන්නකො පුතේ. දැන් අර වැඩ දෙකම වෙලා. දැන් කාටවත් අසාධාරණයක් වෙලත් නැහැ. කුලක නීතියක් අපි කොහෙවත් බිඳලත් නැහැ. එහෙමනම් දැන් අපි A කියන ප්‍රථමක සංඛ්‍යා කුලකයේ සලකපුවාම මෙන්න මේ නිල් පාට රවුම ඇතුලේ 2 3 5 7 ඉන්නවා. ඒක හරි. ඊළඟට B කියන ඉරට්ට සංඛ්‍යා කුලකයේ ගත්තාම 0 2 4 6 8 ඉන්නවා. ඒ කාටවත් අයිති නැති 1යි 9යි. එයාලා එහෙනම් අපිට මෙතනින් මකලා දාන්න බෑ. හේතුව මේ සර්වත්‍ර කුලකයේ ඇතුලේ ඒ දෙන්න ඉන්න ඕන. 1යි 9යි ඉන්න ඕන. එහෙනම් එයාලා මේ හතරස් කොටුව ඇතුලේ විතරක් ඉන්නවා. පැහැදිලිද පුතේ? ඔන්න ඕකට අපි කියනවා දී ඇති කුලකයක් එයාගේ උපකුලකත් එක්ක. එහෙනම් සර්වත්‍ර කුලකයේ දීලා තිබ්බා. සර්වත්‍ර කුලකයේ ඇතුලේ කුලක හින්දා අපි මේ Aටයි Bටයි උපකුලක කියලා කියනවා මෙතනදී. කාගේ උපකුලකද? සර්වත්‍ර කුලකයේ උපකුලක. පැහැදිලි නේද? මොකද සර්වත්‍ර කුලකයේ කට්ටිය ඉල්ලගෙන තමයි A හැදිලා තියෙන්නේ. එහෙනම් මෙතනදී උපකුලක කියන එකයි අරකයි පටල ගන්න එපා. මෙතනදී උපකුලක වෙන්නේ මේ සර්වත්‍ර කුලකය කියන කෙනාගේ. මං හිතනවා දැන් පැහැදිලි ඇති කියලා. එහෙමනම් අපිට මෙන්න මේ විදිහට කුලකයකට සර්වත් මේ වෙන් රූප සටහනකට කුලකයට අයිති අවයව දාලා නිරූපණය කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි මේකත් මේ විදිහට ලියාගමු. පුතේ මෙතන මතක ඇතුව වෙන පාටකින් මේක දාගන්න රවුම. ඊළඟට අපිට තව පොඩි වැඩක් තියෙනවා. මේ කුලක කර්මයන් 3ක් ඉගෙන ගන්න තියෙනවා. කර්මයන් කියවට බය වෙන්න එපා. මේ කුලකයක් අපි ඔක කර්මයක් කියලා කියන ක්‍රමයක් කියන එක අදහස නෙන්නේ. එතකොට අන්නේ කුලකවල පොඩි ක්‍රම 3ක්. එහෙම නැත්නම් කර්මයන් 3ක් අපිට ඉගෙන ගන්න තියෙනවා. මම ඒක කලින් ඉගෙනුවේ නැත්තේ ඒක වෙන් රූපයකුත් එක්කම ගියාම හොඳයි කියලා මට හිතුණා. එහෙනම් මම මේක මුලින් උගන්වන්න නැතුව වෙන් රූප සටහන උගන්වලා ඉවර වෙලා ඒක උගන්වන්න හිතුවේ ඒකයි. හරි. එහෙමනම් මේකේ අඩුපාඩු ටික හදාගෙන අපි ඊළඟ අනුමාත්‍රකාව ලියාගමු. කුලක කර්ම. ඊළඟ අනුමාත්‍රකාව ලියාගන්න කුලක කර්ම.